අරලම අපි නවත්තපු තැන ඉඳන් පටන් ගමු. අපි නැවතුනේ පිරිවැය. එතනින් පටන් අරගෙන කරගෙන යන්න. පිරිවැය අපි නවත්තලා තියෙන්නේ මුල් පිරිවැය ගාව මම හිතන විදිහට. අපි මුල් පිරිවැය ඉඳන් පාරමී පිරිවි කරගෙන යන්න. අපි මුල් පිරිවැය කතා කළානේ. අපි මුල් පිරිවැය දෙන්නේ කියන්නේ දෙකයි. TC කොටස් දෙකයි. එකක් TFC අනිත් එක PVC. එදියත් කතා කළා මුල් ස්ථාර පිරිවැය කියන්නේ මේවා සමග වෙනස් නොවන පිරිවැය. නිෂ්පාදනයේ ශුන්‍ය වුණත් ස්ථාර පිරිවැය දරන්න වෙනවා. විචාල පිරිවැය කියන්නේ මේවා සමග වෙනස් වන පිරිවැය. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී විචාල පිරිවැය ශුන්‍යයි. ඒ අපි කතා කළා මුල් පිරිවැය හැදෙන්නේ මුල් ස්ථාර පිරිවැය මුල් විචාල පිරිවැය කියන දෙකේ එකතු වෙන කියලා. ඊට පස්සේ අපි කොහොම කතා කළා මේ ටිකේ පස්තාර ටික. කොහොම පස්තාරත් මම පොඩ්ඩක් මතක් කරන් ගියොත්. අපි කතා කළා පිරිවැය සිතේ උත්පන්න කරගන්න නිෂ්පාදන සිතේ හරහා කියලා. ඒ අනුව අක්ෂර ලකුණු කරද්දී මෙතනට ආව පිරිවැය. මෙතනට ආව නිෂ්පාදිතේ නිමෙව. ඒ අනුව අපි මෙතන C කියලා නම් කරගමු. මෙතන Q කියලා නම් කරගමු. ඊළඟ අපි කතා කළා වක්‍ර ටික. අපි ආව ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය වක්‍රයේ ප්‍රමාණක්ෂය සමාන්තරයි. නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී පිරිවැයක් තියෙනවා. නිෂ්පාදනය වෙනස් වෙන්නේ නෑ. මේ තියෙන TFC වක්‍රේ. ඊට පස්සේ TVC වක්‍රයේ මූල ලක්ෂණ ආරම්භ වෙලා මුලදී අඩු වෙන වේගය වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගය වැඩි වෙනවා. හේතුව අපි කතා කළා හීනනාන්තික ඵලදායිතා නීතිය කියලා. මේ තියෙන TVC වක්‍රයේ. ඊට පස්සේ අපි කතා කළා TC වක්‍රය. TC වක්‍රයේ TFC වක්‍රයේ පටන් ගන්න දෙනින් ආරම්භ වෙලා ඉහළ බැවීමක් කියලා. මේ තියෙන්නේ TC වක්‍රය. ඒදී අපි කතා කළා TC සහ TVC අතර වෙනසක් ඇතනම් ඒ වෙනසින් පෙන්වන්නේ TFC කියලා. එහිදී අපි වක්‍ර අඳින්න තියෙන්නේ පිටුවංග 19 වක්‍ර අඳින්න තියෙන්නේ. ඔයා ඒකේ TC පුරව ගන්න. TC පුරව ගන්න පුළුවන්. TFC වලට TVC එකතු කරලා. ඒ අනුව ඒක පුරවලා අපි වගුව හදාගත්තොත් වාගේ වගුව මේ විදිහට එනවා. ළමයි මේ දින වගේ ටියුට් එකේ තියෙන ලේඛනේ අපි ලේඛනේ හදාගෙන යන TC Q බිඳුවක් ඇතුළත් වෙනවා TFC 30යි. එහෙනම් TFC 30යි කියන්නේ නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැයක් තියෙනවා. අපි දන්නවා නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දී මුළු පිරිවැය මුළු ස්ථාර පිරිවැයට සමානයි. එහෙනම් මේ තියෙන්නේ මුළු ස්ථාර පිරිවැය. දැන් මෙතනින් එහාට මුළු පිරිවැය වැඩි වෙනවා නම් ඒ මුළු පිරිවැය හුදෙක්ම වැඩි වෙන්නේ විචාල පිරිවැය නිසා විතරයි. මොකද අපි දන්නවා ටෙලිකාන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාර පිරිවැය ස්ථාවරයිනේ. අන්න ඒ නිසා මෙතනින් එහාට පිරිවැය වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ වැඩි කරද්දී පිරිවැය වැඩිවීමක් වෙනවා නම් ඒ වැඩි වෙන්නේ හුදෙක්ම විචාල පිරිවැය නිසා විතරයි. ඒ අනුව මෙතනින් එහාට අපි ගත්තොත් නිෂ්පාදනය කරනවා එක ස්ථාර පිරිවැය 30මයි ඒක වෙනස් වෙන්නේ. නමුත් විචාල පිරිවැය දාලා තියෙනවා 10ක්. ඒතර ඔයාලට හම්බෙනවා මුළු පිරිවැය 40ක් කියලා. එනවාට වෙනවා මේ වැඩි වුණානේ 10ක්. ඒතකොට මේ වැඩි වෙච්ච 10 විචාල පිරිවැයද. ඒ අනුව ඊට පස්සේ ඔයාලට හම්බෙනවා 46ක්. ඒතකොට අපි වැඩි වෙච්ච ටික විචාල පිරිවැය. මෙතනින් මේ විචාල පිරිවැය මෙතනින් 6කින් වැඩි වුණා. ඒ තුල වාගේ මුළු පිරිවැය 6කින් වැඩි කියලා තියෙනවා. ඒතර මේ මුළු පිරිවැය 6කින් වැඩි උනේ විචාල පිරිවැය වැඩි වෙච්ච නිසා ස්ථාර පිරිවැය වෙනස් වීමක් නිසා නෙමෙයි. එනවාට වෙනවා මෙතනින් එහාට මුල් අවස්ථාවෙන් පස්සේ මුළු පිරිවැය වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන්නේ හුදෙක්ම විචාල පිරිවැය නිසා. ඒතර ඔයාලා මේක ඉදිරියට පුරවගෙන යන්න පුළුවන්. 48යි ඊට පස්සේ මෙතන 26නේ. එතකොට එතන 26 කියන්නේ එතන 56යි. වයිටුඩි පුරව ගන්න. ඒ අනුව මේක පුරවගෙන ඔකට අදාළ වක්‍ර ටික ඇඳ ගන්න ඕන. ඔයා ඇඳ ගන්න ඕන වාගේ පස්තාර සටහන. පස්තාර සටහනේ දත්ත වලට ඇඳ ගන්න. දත්ත ටික ඇඳගද්දී උඩට එන්න ඕන වක්‍ර තුනම. TC එන්න ඕන. TVC එන්න ඕන සහ TFC එන්න ඕන. ඒ තුනම එන විදිහට අපි උඩට දාගමු පිරිවැය C. යට දාගමු Q. ඒ අනුවාගේ වක්‍ර ටික දත්ත අරගෙන අදින් Q ගන්න එක ගන්න. එහෙනම් Q 1 2 3 4 5 6 7 වෙනකම් ගන්න. ඊට පස්සේ වල ප්‍රමාණයේ හරි ඊට පස්සේ TC ගද්දි සහ TVC ගද්දි වාට 89 තියෙනවා TVC වල. එතකොට ඒක මේක එකතු වුණාම එන අගයක් තියෙනවා. එතකොට මෙතන හම්බ වෙනවනේ වැඩිම අගයක් වාගේ අන්න ඒ විදිහට වාගේ
සීපෙත් හදාගෙන දත්ත ටික හදාගෙන වාගේ පස්තාඩිය තනිය වැඳගන්න. වාගේ පස්තාඩිය තනිය වැඳගත්තම වාට හම්බෙනවා TFC වක්‍රය ඉස්සල්ලාම වැඳගන්න. TFC වක්‍රය පටන් ගන්න ඕනේ 30. ඒතර 30 යනවා TFC වක්‍රය. මෙතෙන් TFC වක්‍රය ඊට පස්සේ TVC වක්‍රය ප්‍රමාණයේ බිඳුවක් යටි බිඳුවයි මූල ලක්ෂ්‍යයෙන් පටන් අරගෙන ඉහළට ගමන් කරනවා. මේ තියෙන TVC වක්‍රය. ඊට පස්සේ ඔයාගේ TC වක්‍රය යනකොට බිඳුවේදී 30යි. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය. එතනින් එහාට පිරිවැය වැඩි වෙනවා. අංක පිරිවැය හුදෙක වැඩි වෙන්නේ විචල්්‍ය පිරිවැය නිසා. ඒ නිසා මෙතනින් එහාට පිරිවැය වක්‍රය මුල් පිරිවැය වක්‍රය TVC වක්‍රය හැදිය ගන්න. ඒ TVC වක්‍රය හැදිය ගන්න නිෂ්පාදනයේ ශුන්‍ය අවස්ථාවේදී මුළු පිරිවැය ස්ථාවර පිරිවැයට සමානයි. එතනින් එහාට පිරිවැය වැඩි වෙනවා නම් ඒ පිරිවැය වැඩි වෙන දෙකම විචල්්‍ය පිරිවැය විතරක් වන නිසා. හරි මෙතනින් විචල්්‍ය පිරිවැය වක්‍රය හැදෙටම TC වක්‍රය බෙහෙනවා. ඒතර මේ දෙන්න වාගේ TC වක්‍රේ ආවේ වක්‍ර ටික ඔහොම ඇද ගන්න. එයා ළමයි වා දැන් පස්තරෙන් ඉවරයිනේ. දැන් ඔයගේ අඩුවල ගන්න මතට අරගෙන මේ බලන්න අපි තෝරගමු ප්‍රමාණ දෙකක්. අපි ගමු ප්‍රමාණයේ 1 2 ගන්නකො. දෙක අරගෙන ඒක තියාගන්න සිරස් අතර. සිරස් අතර අඩුවල තියාගත්තා. වාදින්න එපා මේවා. නමුත් සිරස් අතර අඩුවල තියාගත්තම වටිනා මෙන්න මේ විදියට. ඊට බලන්න මෙන්න මේ TC සහ TVC අතර මෙන්න මේ දුර කීයද කියලා. වාට හම්බ වෙනවා 30ක් කියලා. හරි. වහුම තව ප්‍රමාණයක් තෝරගන්න. අපි තෝරගමු 3 4 5 විතර වගේ. 5 විතර වගේ තෝරගෙන මට 5 තෝරගත්තොත් දුර වැඩි නිසා මම 4 තෝරගන්නවා. හරි. ඒකටත් තියාගන්න අඩුවල හොම අඩුවල සිරස් අතර තියාගත්තොත් එතනත් වා බලන්න මෙන්න මේ TC සහ TVC අතර මෙන්න මේ දුර කීයද කියලා. ඒත් වඩා හම්බ වෙනවා 30ක්. එනවාට පැහැදිලි වෙනවා මෙන්න මේ වක්‍ර දෙක අතර ඕනෑම තැනක සිරස් දුර. හරි මෙන්න මේ වක්‍ර දෙක අතර ඕනෑම තැනක සිරස් දුර 30ට සමානයි. ඒ කියන්නේ 30ට සමානයි කියන්නේ මේ වක්‍ර දෙක අතර ඕනෑම තැනක සිරස් දුර ස්ථාන පිරියට සමානයි. එහෙනම් ඔයාලට පැහැදිලිද TC සහ TVC අතර වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තියෙන්නේ TFC හරහා. ඔයාලට පේනවා මේ TC සමානයි TFC ධන TVC නේ. එනවා පැහැදිලි TC සහ TVC අතර TC සහ TVC අතර යම් වෙනසක් තියෙනවා නම් අන්නේ වෙනසින් පෙන්වන්නේ TFC කියලා වට පැහැදිලිද? ඒ අනුව අපි ඔයාගේ පස්තාරේ ඒ ටික හරිදලු ඔයයි ටික නෝට් එකක් ඕනනම් දාලා තියාගන්න. TC සහ TVC අතර සිරස් දුර ඕනෑම තැනක එක වගයක් ගන්නවා. ඒ යගේ ස්ථාන පිරියට සමානයි. හරියටම මේ වණු ඒ අනුවගේ ටියුට් එක ගන්න. ටියුට් එකේ අපි පුරවගෙන යමු මේ ටික. ඉහත ලේඛනය පස්තාර සටහන අනුව. ස්ථාවර පිරියට TFC හා නිවෙම් මට්ටම අතර සම්බන්ධතාවක් නොමැතිබෙන්නේ TFC වක්‍රය. ඔයා දැක පටන් ගත්තේ 30න් ආරම්භ වී බෝඩ් එක නැකුවා ළමයි. ඔයාගේ 30න් පටන් ගත්තේ 30න් ආරම්භ වී ප්‍රමාණක්ෂර සමාන්තර සරලරේඛාවක් ලෙස ගමන් කරයි. මුළු විචල්්‍ය පිරියා වක්‍රයේ TVC මූල ලක්ෂණ ආරම්භ වී නිමෙම ක්‍රමයෙන් වැඩි වෙන්න මුලදී අඩු වෙන වේගෙන් පසු වැඩි වෙන වේගෙන් දිහට ගමන් කරයි. මුළු පිරියා වක්‍රයේ TC ආරම්භ වුණේ TFC ආරම්භ වෙච්ච තැනින් රුපියල් 30න් ආරම්භ වී TVC වක්‍රයට සමාන්තර පරතරයක් සහිත ඉහළ ගමන් කරයි. ඕනෑම නිමෙම මට්ටමකදී TC හා TVC වක්‍ර අතර වෙනසින් දැක්වෙන්නේ TFC වේ. හරිද ඒ ටික? කෙටි කාලීන TC හා TVC වක්‍ර වල හැඩයට හේතුව වන්නේ මදන්න කෙටි කාලීන පිරිය වක්‍ර වලට හේතුව හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වීමයි. ඒක හදාගන්න හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වීමයි. හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වීමයි. එනම් මුලදී වැඩිවන ආන්තිය ඵලදාවක් පවතින නිසා TVC හා TC මුලදී අඩු වන වෙලී පසු ආන්තිය ඵලදාව හීනවන නිසා වැඩි වෙන වෙලින්ද වැඩි වේ. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. මේ අභ්‍යාසව පස්තාර කොලයක් අරගෙන ඇඳලා තියාගන්න. අය පන්ති කාමරේ හම්බ වෙච්ච දවසකට. ඒකේ අභ්‍යාසයේ බලමු. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගෲප් එක හරහා WhatsApp group එකට ඔයා ඇඳපු ටික දාන්න. එහෙම අපි ඒක බලමු නිර්වදතාවය. ඊට පස්සේ අපි මොනවා ළමයි පිරිවේ ඊගා කොටස් ටික හඳුනගන්න. පිරිවේ සම්බන්ධ විවිධ සංකල්ප. ඒ අතර අපිට විශේෂයෙන් වැදගත් ආන්ති පිරිවේ, සාමාන්‍ය පිරිවේ, සාමාන්‍ය මුළු පිරිවේ, සාමාන්‍ය විචාල පිරිවේ, සාමාන්‍ය ස්ථාවර පිරිවේ. ඒ අතර අපිට වැදගත්ම කොටසක් අපිට හම්බ වෙනවා ආන්තික පිරිවේ. ආන්තික පිරිවේ
ඒක හදාගන්න මාජින. තව සංකේතත් කරගන්න MC ආන්තික පිරිවේ මාර්ජිනල් කොස්ට් සංකේතත් කරගන්න MC. හරිද? අපි දන්නතර පිරිවේ සිටි උත්පන්න කරගන්න මොකක් කරා පිරිවේ සිටි උත්පන්න කරගන්න අයි පිරිවේ සිටි උත්පන්න කරගන්න නිෂ්පාදනය හරහා ඒ අනුව නිෂ්පාදනයක් තිබ්බොත් විතරයි පිරිවේ තියෙන යම් බණ්ඩයක් හදන්න ඕන අපිට පිරිවේ නිර්මාණය වෙන්න නම් නිසා අපි කතා කළා පිරිවේ සිටි උත්පන්න කරගන්නේ නිෂ්පාදන සිතේ හරහා කියලා. ඒ අනුව ආන්තික. මොකද ආන්තික කියන්නේ? අපි කතා කරලා ආන්තික කියන්නේ අලුත් එකක් එහෙම නැත්නම් අමතර එකක් අලුත් එකක් එහෙම නැත්නම් අමතර එකක් අලුත් එහෙම නැත්නම් අමතර එහෙනම් ආන්තික පිරිවේ කියන්නේ එහෙනම් අපි කියවනේ පිරිවේ උත්පන්න කරගන්න නිෂ්පාදනය හරහා මේදී අපි කතා කරන්නේ නිමේ වෙනස් වෙද්දී පිරිවේ හට ගන්න වෙනස් වීම. එහෙනම් ආන්තික පිරිවේ කියන්නේ අමතර එකක් නැත්නම් අලුත් එකක් නිෂ්පාදනය කරද්දී ඒ සඳහා දරන වෙන පිරිවේ අපි කියනවා ආන්තික පිරිවේ කියලා. හරිද? එහෙනම් අපි නිර්වචනය කරන ආන්තික පිරිවේ කියන්නේ අමතර එකක් නැත්නම් අලුත් එකක් නිෂ්පාදනය කර දරන වෙන පිරිවේ. ඒ වගේම ආන්තික කියන්නේ ඔයාලා මතක නම් අපි කතා කරා ආන්තික කියන්නේ මුඛයක හරි ආන්තික කියන්නේ මුඛයක හරි බෑවුම. එහෙනම් ආන්තික පිරිවේ කියන්නේ මුඛයේ බෑවුම. ආන්තික කියන්නේ අපිට මතක් කරනවා ආන්තික කියන්නේ මුඛයක හරි බෑවුම. ඒතකොට ආන්තික පිරිවේ කියන්නේ ආන්තික පිරිවේ කියන්නේ මුළු පිරිවේ වක්‍රයේ බෑවුම. වාගේ මුළු පිරිවේ වක්‍රයේ ගත්තොත් PC Q කියලා ගත්තොත් මේ තියෙන්නේ TFC වක්‍රය. මේ තියෙන වගේ TC වක්‍රය. මෙන්න මේ TC වක්‍රයේ බෑවුම තමයි අපි කියන්නේ ආන්තික පිරිවේ කියන්නේ. ඒ අනුව TC වක්‍රයේ බෑවුම අපි ගණනය කරනවා. මේ අතර දුර සිරස් දුර ඩෙල්ටා TC මේ අතර දුර ඩෙල්ටා Q ඒ අනුව TC වක්‍රයේ බෑවුම B සමානයි ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා Q. ඒ අනුව ආන්තික පිරිවේ කියලා නිර්වචනය කළේ අමතර එකක් නිෂ්පාදනය කරද්දී මුළු පිරිවේ හට ගන්න වෙනස් වීමනේ. ඒ අනුව අපිට ආන්තික පිරිවේ කියන්නේ මෙන්න මේක නේ. ආන්තික පිරිවේ කියන්නේ මෙතන තියෙන නිෂ්පාදනය කරන එක ප්‍රමාණය. මෙතන තියෙන මුළු පිරිවේ. ඒ නිෂ්පාදනය කරන එක ප්‍රමාණය බිඳුවක් වුණොත් පිරිවැයක් තියෙනවා. නිෂ්පාදනය කරන එක ප්‍රමාණය බිඳුවක් වුණොත් පිරිවැයක් තියෙනවා. නිෂ්පාදනය කරන එක ප්‍රමාණය බිඳුවක් වුණොත් පිරිවැයක් තියෙනවා. එහෙනම් නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දි මුළු පිරිවැය මොකටද සමානයි? නිෂ්පාදනයේ ශුන්‍ය වෙද්දි මුළු පිරිවැය ස්ථාවර පිරිවැයට සමානයි. එහෙනම් මෙතන පිරිවැයක් තියෙනවා. අපි හිතමු 30ක් කියලා. වාගේ ඔය තියෙන ලේඛනය අනුව ගත්තොත් ස්ථාවර පිරිවැය තියෙන්නේ 30යි. ඊට පස්සේ නිෂ්පාදනය කරන එක ප්‍රමාණය වැඩි වෙද්දි පිරිවැය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දෙකම විචාල පිරිවැය විතරයි. එහෙනම් නිෂ්පාදනය කරන එක ප්‍රමාණය එකකින් වැඩි කරනවා. එහෙනම් එකකින් වැඩි වෙද්දි මෙන්න මේ මුළු පිරිවැය හට ගන්නා වෙනස් වීම අපි කියනවා ආන්තික පිරිවැය කියලා. එහෙනම් මම තව තීරුවක් දාගන්න. ආන්තික පිරිවැය එහෙනම් නිෂ්පාදනය කරන එක ප්‍රමාණය කීයකින් වෙනස් වෙද්දී? එකකින් වෙනස් වෙද්දි මුළු පිරිවැය හට ගන්නා වෙනස් වීම ආන්තික පිරිවැය. එහෙනම් නිෂ්පාදනය කරන එක ප්‍රමාණය එකකින් වෙනස් වෙද්දි මුළු පිරිවැය හට ගන්නා වෙනස් වීම. ඒ අනුව නිෂ්පාදනය කරන එක ප්‍රමාණය එකක් වුණොත් වාගේ ස්ථාවර පිරිවැය හම්බ වෙනවාට වාගේ ලේඛනය අනුව ගත්තොත් 40. බලන්න හරිය නේද කියන්නේ? නිෂ්පාදනය කරන එක ප්‍රමාණය එකක් වුණොත් මුළු පිරිවැය ස්ථාවර පිරිවැය තියෙන 30. විචාර පිරිවැය 10. ඒ වගේම මුළු පිරිවැය 40. එහෙනම් ආන්තික පිරිවැය නිෂ්පාදනය කරන ප්‍රමාණය එකකින් වෙනස් වෙද්දී මුළු පිරිවැය හටගත්ත වෙනස් වීම අලුතින් එක හදාන දරන පිරිවැය අපිට හම් වෙනවා 10ක් කියලා. එතන මේ 10 කියන්නේ ස්ථාවර පිරිවැයද විචාර පිරිවැයද? මේ 10 කියන්නේ ස්ථාවර පිරිවැයද විචාර පිරිවැයද? අපි දන්නවා නිෂ්පාදනය කරන එක ප්‍රමාණය වැඩි කරද්දී මෙතනින් එහාට මෙන්න මේ පිරිවැය වෙනසක් හටගන්නවා. මේ වෙනස හටගන්නේ මොකේ හටගන්න වෙනස නිසා? විචාර පිරිවැය හටගන්නා වෙනස නිසා. එහෙනම් මෙතනින් එහාට මේ වැඩි වෙලා තියෙන මොන පිරිවැයද? විචාර පිරිවැය.
හරි. බලන්න විචාර පිරිවේ නිෂ්පාදනය කරන එකේ ප්‍රමාණය එකක් වෙද්දී 10යි නේද කියලා. නිෂ්පාදනය කරන එකේ ප්‍රමාණය එකක් වෙද්දී විචාර පිරිවේ 10යි නේද? 10යි. නිෂ්පාදනය කරන එකේ ප්‍රමාණය දෙකක් වුණොත් මුළු පිරිවේ හම්බ වෙනවා 46ක්. ඒක ආන්ති පිරිවේ. ඊගායකගේ නිෂ්පාදනය කරන දරපු පිරිවේ 6යි. බලන්න ඒ 6 කියන්නේ විචාර පිරිවේ හටගත්ත වෙනස් වීම නේද? ඉස්සර විචාර පිරිවේ 10යි දැන් 16යි. ඒතර විචාර පිරිවේ හටගත්ත වෙනස් වීම තමයි මෙන්න මේ ආන්තික පිරිවේ තුළ නිරූපණය වෙන්නේ. ඒතර මේ ආන්තික පිරිවේ තුළ හුදෙක්ම අන්තර්ගත වෙන්නේ විචාර පිරිවේ හට ගන්නා වෙනස් වීම විතරයි. මොකද කෙලිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාර පිරිවේ ස්ථාවරයි. කෙලිකා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාර පිරිවේ ස්ථාවර නිසා හුදෙක්ම ආන්තික පිරිවේ තුළ අන්තර්ගත වෙන්නේ විචාර පිරිවේ හට ගන්නා වෙනස් වීම විතරයි. ඒතර ආන්තික පිරිවේ තුළ නිරූපණය වෙන්නේ මුඛී හට ගන්නා වෙනස් වීම විචාර පිරිවේ හට ගන්නා වෙනස් වීම විතරයි මේක නිරූපණය වෙන්නේ. ඒ නිසාම අපිට ආන්තික පිරිවේ ගණනය කරද්දී ආන්තික පිරිය ගණනය කරන්න පුළුවන් විචාර පිරිය හට ගන්නා වෙනස් වීම නිරූපණය කරමින් යමින් ආන්තික පිරිය ගණනය කරන්නත් පුළුවන්. හරි. එහෙනම් මම කියවනේ ආන්තික පිරිය කියන්නේ මුළු පිරිය වක්‍රයේ බෑවම කියලා. හරි. අපි ගණනය කරලා බලමු ඔප්පු කරලා ආන්තික පිරිය කියන්නේ මුළු පිරිය වක්‍රයේ බෑවමද කියලා. එහෙනම් ආන්තික පිරිය කොහොමද ගණනය කරන්නේ? අපි දන්නවා ආන්තික පිරිය. ආන්තික කියන්නේ සමීකරණයේදී අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕන? වෙනසක් තියෙනවා. එහෙනම් උඩට එනවා මුළු පිරිය සංඛ්‍යා දෙක අතර වෙනස. ඒ කියන්නේ මුළු පිරිවේ වෙනස. මුළු පිරිවේ වෙනස බෙදන්න ඕන නිමේ ප්‍රමාණය වෙනසින්. නිමේ ප්‍රමාණය වෙනස කියන අපි සංකේතවත් කරගන්න MC සමානයි. උඩ ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා Q. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ආන්තික පිරිවැය කියන්නේ මේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q නේ. මුළු පිරිවැය වක්‍රී බෑවුම කියන්නේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q නේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ආන්තික පිරිවැය කියන්නේ මොකක්ද? මුළු පිරිවැය වක්‍රයේ බෑවුම. හරි. හැබැයි ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැය වක්‍රයේ බෑවුම විතරක් නෙමෙයිද? ආන්තික පිරිවැය කියන්නේ ආවක්‍රයක බෑවුම. මොකක්ද? අපි කියවනේ ආන්තික පිරිවැය තුළ හුදෙක්ම අන්තර්ගත වෙන්නේ මොකේ හට ගන්නා වෙනස් වීමද? විචාර පිරිය හට ගන්නා වෙනස් වීමද? එතකොට මේ තියෙන විචාර පිරිය වක්‍රෙනේ. මේ තියෙන TVC වක්‍රය. එහෙනම් TVC වක්‍රයේ බෑවුම් වෙන්නේ ආන්තික පිරිවැය. අපි TVC ගණනය කරන්නේ TVC වක්‍රයේ බෑවුම ගණනය කරන්නේ මේ අතර වෙනස ඩෙල්ටා TVC මේ අතර වෙනස ඩෙල්ටා Q. එනෝ TVC වක්‍රයේ බෑවුම B සමානයි ඩෙල්ටා TVC බෙදෙනවා ඩෙල්ටා Q. හරි. ඒ අනුව ඔයාගේ ලේඛනයේ ලේඛනයේ බලන්න. ඔයාගේ ගන්න ලේඛනයේ TVC ඒ අනුව නිෂ්පාදනය කරන එක ප්‍රමාණය බිඳුව ඉඳන් 1 දක්වා වැඩි වෙන්නේ. ඔයාගේ බලන්න විචාර පිට හටගත් වෙනස් වීම 10යිද කියලා. විචාර පිට හටගත් වෙනස් වීම 10යි. ඒ අනුව නිෂ්පාදනය කරන ඒ ප්‍රමාණය 1 ඉඳන් 2 දක්වා වැඩි වෙද්දී බාහන විචාර පිට හටගත් වෙනස් වීම 6යිද කියලා. 6යි. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් MC ඩෙල්ටා TC වෙනුවට මොකක් කරන්නේ? TVC දෙක අතර වෙනස ඔව් TVC දෙක අතර වෙනස Q වලින් බෙදලා අපිට මොකක් ගණනය කරන්න පුළුවන්? MC හොයන්න පුළුවන්. එහෙනම් MC සමානයි. දිලියන් MC සමානයි ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q කියලා ගන්නත්. හරි. හරිද? එහෙනම් ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q කියන්නේ මොකේ බෑවුමද? මොකේ බෑවුමද? TVC වක්‍රයේ බෑවුම. එහෙනම් TVC වක්‍රයේ බෑවුම සෑම මොකේට සමානයි? මුල් පිරිය වක්‍රයේ බෑවුමට සමානයි. ඒකට හේතුව TVC වක්‍රයේ මෙතනින් එහාට මේ තියෙන මුල් ස්ථාවර පිරිය. මෙතනින් එහාට නිෂ්පාදනය කරන එකේ ප්‍රමාණය වැඩි කරද්දී මුළු පිරිය වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන්නේ මොකක් වෙනස් වීම නිසාද? විචාල පිරිය වෙනස් වීම නිසා විතරයි. ඒතර විචාල පිරිය වක්‍රයේ හැඩයටම මුළු පිරිය වක්‍රයේ හැඩය ආවේ විචාල පිරිය බෑවුම මොකේට සමාන නිසා? මුළු පිරිය වක්‍රයේ බෑවුමට සමානයි. එහෙනම් විචාල පිරිය වක්‍රයේ බෑවුම මුළු පිරිය වක්‍රයේ බෑවුම කියන දෙකම අදහස් කරන්නේ එකම දෙයක්.
හරි. ඒතකොට මේ දෙකෙන්ම අදහස් කරන්නේ ආන්තික පිරිවැය. එහෙනම් ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැය වක්‍රයේ බෑම විතරක් නෙමෙයි. ආන්තික පිරිවැය කියන්නේ මුළු විචාල පිරිවැය වක්‍රයේ බෑම. ඒ වගේම ආන්තික පිරිවැය තුල දෙකම අන්තර්ගත වෙන්නේ මොන පිරිවැය විතරද? විචාල පිරිවැය විතරයි. අපි මොම වාගේ පාස් පෙරස් ප්‍රශ්නයක් කරලා බලන්න ඔය ටික තේරුණාද කියලා බලන්න. දෙකේ ප්‍රශ්නාංක අපි මොම වාගත්තොත් ප්‍රශ්නේ විදුවංග 32 33 ප්‍රශ්නක 6 කරම නිෂ්පාදන ආයතනයේ විස්තර පිළිවෙල දෙගුණවොත් ඒ ආන්තික පිළිවෙල නිෂ්පාදන ආයතනයක විස්තර පිළිවෙල දෙගුණවොත් ඒ ආන්තික පිළිවෙල අපි කතා කරලා ආන්තික පිළිවෙල තියෙන මොන පිළිවෙල විතරද විචාර පිළිවෙල විතර එහෙනම් නිෂ්පාදන ආයතනයේ විස්තර පිළිවෙල දෙගුණවොත් ආන්තික පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ මොකද ආන්තික පිළිවෙල ඇතුලේ මොකක් නැහැ විස්තර පිළිවෙල වෙනසක් නිරූපණය කරන්නේ නෑ මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්න ආන්තික පිළිවෙල ඇතුලේ මොකක් නැහැ කියලා ස්ථාර පිළිවෙල නෑ කිය. අපි නෝට් එක ලියාගෙන යන අතරේ ඔප්පු කරලා පෙන්නන්න. හරි අපි පොඩ්ඩක් කතාවලින් සාරාංශයක් කරගමු. මොකද ආන්තික පිළිවෙල නිෂ්පාදනය කරන ප්‍රමාණය එක එක වෙනස් වෙද්දී මුළු පිළිවෙලට ගන්නා වෙනස් වීම අපි කියනවා ආන්තික පිළිවෙල. සරල කියන නම දෙකක් හදන්න දන්න පිළිවෙල ආන්තික පිළිවෙල. ඒ වගේම අපි කතා කරලා ආන්තික පිළිවෙල කියන වක්‍ර දෙක බෑව. මොකද්ද වක්‍ර දෙක? එකක් මුළු පිළිවෙල වක්‍රයේ බෑවුම TC වක්‍රයේ බෑවුම ඒ වගේම මුළු විචාල පිළිවෙල වක්‍රයේ බෑව TVC වක්‍රයේ බෑව. ඊයනකොට ආන්තික පිළිවෙල ගණනය කරන්න පුළුවන්. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. එහෙම නැත්නම් අපිට ආන්තික පිළිවෙල ගණනය කරන්න පුළුවන්. ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q. ඒ අනුව අපිට උත්තරය හම්බ වෙනවා ආන්තික පිරිවැය MC. එහෙනම් ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැය වක්‍රයේ බෑවුම් වෙන මුළු විචාල පිරිවැය වක්‍රයේ බෑවුමයි. හරිද? හරි අපි කොහොම නෝට් එක ලියාගමුනේ ආන්තික පිරිවැය. ලියමු. පිටු අංක 20 එකනේ අපිට 20 ආන්තික පිරිවැය ලියමු. නිමියුම ඒකකයකින් නිමියුම ඒකකයකින් වෙනස් කරන විට නිමියුම ඒකකයකින් වෙනස් කරන විට මුළු පිරිවෙයි එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මුළු විචාල පිරිවෙයි එහෙම නැත්නම් මුළු විචාල පිරිවෙයි හට ගන්න වෙනසයි මුළු විචාල පිරිවෙයි හට ගන්න වෙනසයි මුළු විචාල පිරිවෙයි හට ගන්න වෙනසයි ඊපස්සේ ඊගාතිය තියෙනවා බලන්න. නැත්නම් අමතරයකයක් නිපදීමන තරම මුළු පිරිවැයයි. මුළු පිරිවැය වෙනස නිමෙම් ප්‍රමාණය වෙනසින් බෙදූ විට ආන්ති පිරිවැය ලැබේ. මුළු පිරිවැයක් පැත්තේ තියෙනවා. මුළු පිරිවැය වක්‍රය බෑවුමකින් දැක්වෙන්නේ ආන්ති පිරිවැයයි. ආන්ති පිරිවැය කියන්නේ මුළු පිරිවැය වක්‍රය බෑවුම විතරද? නෑ ආන්ති පිරිවැය කියන්නේ මුළු විචාර පිරිවැය වක්‍රය බෑවුම. ඒ නිසා වට උතරින් ඕන ලියා ගන්න පුළුවන්. ආන්ති පිරිවැය මගෙන් පෙන්නන්නේ විචාල පිරිවැය වක්‍රය බෑවුම මුළු පිරිවැය වක්‍රය බෑවුම නැත්නම් විචාල පිරිවැය වක්‍රය බෑවුම මුළු පිරිවැය වක්‍රය බෑවුම එහෙම නැත්නම් විචාල පිරිවැය වක්‍රය බෑවුම මුළු පිරිවැය වක්‍රය බෑවුම කිව්වත් විචාල පිරිවැය වක්‍රය බෑවුම කිව්වත් දෙකම අදහස් කරන එකම දෙයක් මුළු පිරිවැය වක්‍රය බෑවුම තමයි විචාල පිරිවැය වක්‍රය බෑවුම වෙන්නේ. මොකද විචාල පිරිවැය වක්‍රය අනුව තමයි මුළු පිරිවැය වක්‍රය හැඩය තීරණය වෙන්නේ. ඊට පස්සේ මොම සමීකරණ ලියා ආන්ති පිරිවැය සමාන ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස බෙදනවා නිමෙම් ප්‍රමාණය වෙනසින් මුළු පිරිවැය වෙනස බෙදනවා නිමෙම් ප්‍රමාණය වෙනසින් මුළු පිරිවැය වෙනස බෙදනවා
නිමේ ප්‍රමාණි වෙනසින් එන සංකේතවත් කරගමු ආන්තිපිරිය MC සමානයි delta TC divided by delta Q delta TC බෙදෙනවා delta Q වලින් MC සමානයි delta TVC බෙදීම delta TC බෙදීම delta Q අපි උහුම් ලේඛනයේ පුරවලෙමු ලේඛනයේ පුරවගමු ඕකේ පිටුවක් 19 ඕකේ MC තීරුවේ තියෙන බිංදුව 1 2 3 4 5 6 එළිය ටිපස් කරගන්න. කපන්න එපා ටිපස් කරගන්න. ඒකේ ඔය වැදිලා තියෙන වැරදි අපි පුරවගෙන යනවා. බිංදුව 1 2 3 4 5 6 කියන ටික ටිපස් කරගන්න. හරිද? අපි කලින් ටිපස් කළා. කරලා තිබ්බේ නෑනේ. එළිය ටිපස් කරගන්න. බිංදුව 1 2 3 4 5 එළිය ටිපස් කරගෙන මාත් එක්කම ඔක පුරවගෙන යන්න. වාගේ Q ඊට පස්සේ TFC TC TVC TC සහ MC එයාට Q බිංදුවයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි TFC නම් ඕනේ අපි මම TVC විතරක් ගන්න TC වා පුරවගත්ත මුළු පිරිවෙල මෙතන MC අර මම තීරුවක් අයින් කළා ඒ TFC තීරුව එනවාගේ මුළු පිරිවෙල TVC ටික දාගත්තු බිංදුවයි 10යි 16යි 18යි 26යි 40යි 60යි 89යි ඔහොම මුළු පිරිවෙල හදාගත්තා බිංදුවයි TFC මම ගත්තේ නෑ එතන 30යි බිංදුවයි කියන්නේ 30යි ඊට පස්සේ 30 ගාන එකතු වෙගෙන යනවා මේ තීරුවට 40යි 46යි 48යි 56යි 70යි 90යි 119යි හරිද? ඊළඟම අන්තිපිරිය කොහොමද අන්තිපිරිය හොයන්නේ? TC දෙක අතර වෙනස බෙදන්න ඕන Q දෙක අතර වෙනස. අයි අන්තිපිරිය දාගෙන මැද. ඒතර මේ දෙක අතර වෙනස 10 බෙදන්න ඕන. එකකින් අපිට උත්තරය හම්බ වෙනවා. අන්තිපිරිය 10ක් කියලා. මේ දෙක අතර වෙනස 6යි බෙදන්න ඕන. එකකින් උත්තරය හම්බ වෙනවා 6ක් කියලා. මම වෙනවා අන්තිපිරිය ඉහළගෙන් පටන් අරගෙන එන්න. අඩු වේගෙන එනවා. හරි නේද? ඊට පස්සේ මේ දෙක අතර වෙනස හම්බ වෙනවා 2යි 2 බෙදන්න ඕනේ එකකින් මේ දෙක අතර වෙනස හම්බ වෙනවා 48යි 56 අතර වෙනස 2යි 8යි නේ 8යි මේ දෙක අතර වෙනස 14යි ඉරි වඩ පුරව ගන්න පුළුවන් වඩ වෙනවා මුලදී අඩු වැඩි අගයෙන් පටන් අරගෙන දෙන්න අඩු වෙනවා අඩු වෙලා හපව වැඩි වෙන්න පටන් ගන්නවා ඒටි කොහොම පුරව ගන්න එයනවල පේනවා ළමයි වාගේ ආන්තිපිරිය වක්‍රියක් හදාගන්න වඩ වෙනවා ඉහළගෙන් පටන් අරගෙන ඉන්න මොකද ආන්තිපිරිය වක්‍රිය ඉහළගෙන් පටන් අරගෙන එන්න අඩු වෙලා හපව වැඩි වෙන්න පටන් ගන්න එහෙනම් අපි වක්‍ර නිකන් අර මනෝමය වගේ ඇඳගත්තොත් මොන වගේද මේ දවස්වල වැඩි පුළුවන් මනෝ ගහන කාලේ ගෙදරින් ඉතින් මනෝ වගේ යන්න වැඩියගේ පටන් අරන් ඉන්නේ මොකද අඩු වෙලා අහපව මේක වැඩි නෑ නේ මනෝ මේක යනකොට මේ වගේ වක්‍රයක් බලලාද කියලා මනෝ මේක යනකොට ඔව් ඒ වක්‍රේ අපි කියන මොන වගේ හැඩයක් ගන්නවද මේක තියෙනවා ඉංග්‍රීසි පොඩි අකුරක් මොකක්ද U එහෙනම් අපි කියනවා වාගේ අන්තිපිරිය වක්‍රේ ඉංග්‍රීසි පොඩි U අක්ෂරය හැඩය ගන්න. කොහොම අපි වාගේ වක්‍රේ ඇඳගම් ආන්තිපිරිය වක්‍රේ ඔය තියෙන දත්ත පාදක කරගෙන අපි පිටු අංක 22 තියෙන
එතනට ගිහිල්ලා අපි වක්‍රය අඳගමු පිටුවක් 22. හරිද? සමහරවිට ඒක වක්‍රය අඳගන්න ඕම. වාගේ වක්‍රය අඳපුවාම ඔයාලට හම්බ වෙනවා වක්‍රයේ ඉන්දිසෝඩියේ U අක්ෂරේ හැඩයක්. U කියන්නේ ඒකට U කරලා ඇඳගන්න නැත්නම් මේ වගේ වක්‍ර නිකන් එන්නේ. ඒකට U අක්ෂරේ එන විදියට ඇඳගන්න. අක්ෂර දෙක ලකුණු කරගත්තොත් ඔයා උඩ MC යට Q. හරි. ඒ අනුව වක්‍රේ පොඩ්ඩක් රවුම් කරලා වගේ ලාවට මේ වගේ ඇඳගන්න. වක්‍ර නම් කරගන්න MC කියලා. ඔයා දක්වන මේ වක්‍රේ ඇඳගන්න. ඊට පස්සේ අපි හොම්ම පිටුවක 21. පිටුවක 21. අපි මුලදී කතා කළා වඩා මතක ඇති ආන්තික පිරිවැය ඇතුලේ තියෙන හුදෙක මොන පිරිවැය විතරයි කිව්වත් ආන්තික පිරිවැය ඇතුලේ තියෙන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. ආන්තික පිරිවැය වෙනස් වීම කිරීම මොකක් බලපාන්නේ නැහැ කියලා අපි කතා කළා. අපි කතා කළා ස්ථාර පිරිවැය වෙනස් වීමක් ආන්තික පිරිවැය වෙනස් වීමට බලපාන්නේ නැහැ. එහෙනම් අපි ඔප්පු කරලා බලමු කොහොමද ආන්තික පිරිවැය ඇතුලේ විචල්්‍ය පිරිවැය විතරක් තියෙන්නේ. මේකේ බලපෑම ආන්තික පිරිවැයට ස්ථාර පිරිවැය බලපෑම නැත්ද කියලා අපි ඔප්පු කරලා බලමු. අපි දන්නවා අපි ආන්තික පිරිවැය ගන්න කරන්නේ කොහොමද? MC සමානයි ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා Q. අපි දන්නවා TC හැදෙන්නේ කොහොමද? TC සමානයි TFC ධන TVC නේ. එහෙනම් අපිට මේකේ මෙහෙම කරන්න පුළුවන් මේ MC සමානයි MC සමානයි TC වෙනුවට අපිට ආදේශ කරගන්න පුළුවන්. TFC ධන TVC. එහෙනම් ඩෙල්ටා කෑල්ල අපි මුලට අරගෙන හරි සම්පූර්ණ TC ට ඩෙල්ටා අනුකූලයි. ඒ නිසා ඩෙල්ටා මුලට අරගෙන වරහන් පිළියාගමු. ඩෙල්ටා TFC ධන එමුණු TVC බෙදනවා ඩෙල්ටා Q. දැන් මොකද කරන්න ඕන? වරහන් සුළු කරගමු. ඒතර පද දෙක වැඩි වෙන්න ඕන. ඩේටා වලින් ඩෙල්ටා TFC වැඩි කරපු ඩේටා වලින් TFC වැඩි කරපුවාම ඩෙල්ටා TFC ධන ඩේටා වලින් TVC වැඩි කරපුවාම ඩෙල්ටා TVC බෙදනවා ඩේටා Q. MC මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? ඩේටා TFC ධන ඩේටා TVC බෙදීම Q. ඒකේ අදහස් වෙනවා ඩේටා TFC බෙදන්න ඕන ඩේටා Q වලින්. ඒ වගේම ඩේටා TVC බෙදන්න ඕන ඩේටා Q වලින්. එහෙනම් ඕක අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඩේටා TFC බෙදීම ඩේටා Q. ඒ වගේම ඩේටා TVC බෙදීම ඩේටා Q. වැරද්දක් නෑ. දැන් ඔයාගේ ලේඛනයේ හදාගත්ත. ඔයාගේ ලේඛනයට ආවොත් ගන්න TC දෙකක් අතර TFC දෙකක් අතර වෙනස. ඔයාගේ TFC දෙකක් අතර වෙනස ගත්තොත් මෙතන Q මෙතන TFC. හරි. Q බිඳුවයි TFC කීයද? 30යි. Q එකයි TFC කීයද? 30යි. ස්ථාර පිරිය වෙනස් වෙන්නේ. එහෙනම් ස්ථාර පිරිය දෙක අතර වෙනස බිඳුව. බිඳුව බෙදන්න ඕන එකේ. එහෙනම් මේ දෙක අතර වෙනස බිඳුවයි. බිඳුව බෙදන්න ඕන එකේ. බිඳුව එකෙන් බෙදපුවාම උත්තරේ බිඳුව. එහෙනම් මම ඒක ඔහොම සුළු කරලා දාගන්නම් බිඳුවයි. ධන ඔයාගේ ලේඛනේ බලන්න TVC දෙකක් අතර වෙනස ගන්න. මෙතන බිඳුවයි මෙතන 10යි. දෙක අතර වෙනස තියෙනවා. කීයද? 10යි. බෙදන්න ඕන එකෙන් එතකොට හම්බ වෙනවා මෙතන උත්තරේ 10යි. එතකොට වඩ වෙනවා මෙතනට උත්තරයක් හම්බ වෙනවා. නමුත් මෙතනට හම්බෙන්නේ බිඳුවයි. එහෙනම් මම මේක උත්තරයක් ලැබෙන නිසා මේක මෙහෙමම ලියා ගන්න. ඩෙල්ටා TVC බෙදුව ඩෙල්ටා Q. හරි කතා. ඒ අනුවට පැහැදිලි MC තුල උදෙක්ම අන්තර්ගත වෙන්නේ විචාර ක්‍රියා වෙනස විතරයි. ස්ථාවර ක්‍රියා වෙනසක් ඒ තුල අන්තර්ගත වෙන්නේ නැහැ. නිසා අපිට හදා ගන්න පුළුවන් MC සමානයි ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q. හරි. වාර හදාගත්ත ලේඛනයට කියලා බලන්න. විචල්්‍ය පිරිවැය දෙක අතර වෙනස Q දෙක අතර වෙනසින් බෙදපුවාම වාට හම්බ වෙනවා MC වලට අදාළ
හරි එහෙනම් අපිට MC හදාගන්න පුළුවන්කම දෙකයි. එකක් මුළු පිරිවේ වෙනස නිමේ ප්‍රමාණය වෙනසින් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් බෙදලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු විචාල පිරිවේ වෙනස නිමේ ප්‍රමාණය වෙනසින් බෙදලා හොයා ගන්නත් පුළුවන්. එහෙනම් මේක ලියාගන්න. කොහොම ලියාගෙන යටි මෙන්න මේ ඡේද කොට ලියාගෙන. එහෙනම් ඔයාලට පැහැදිලි. ආන්තික පිරිවේ තුල තියෙන මොන පිරිවයි විතරද දෙන්නේ? විචාල පිරිවේ වෙනස විතරයි. එහෙනම් විචාල පිරිවේ වෙනසක් විතරයි. ආන්තික පිරිවේ තුල නිරූපණය වෙන්නේ. අපි කතා පොඩ්ඩක් පල්ලෙහෙ ලියා ගන්නවා. එම නිසා ආන්තික පිරිවේ තුල අන්තර්ගත වනුයේ එම නිසා ආන්තික පිරිවේ තුල අන්තර්ගත වනුයේ විචල්්‍ය පිරිවේ පමණි ආන්තික පිරිවේ තුල අන්තර්ගත වනුයේ විචල්්‍ය පිරිවේ පමණි ආන්තික පිරිවේ තුල අන්තර්ගත වනුයේ විචල්්‍ය පිරිවේ පමණි. හරි. වඩ මතක නම් අයි පන්ති කාමරේ කතා කළා පිරිවේ සහ පළදා අතර සම්බන්ධතාව. පළදා සහ පිරිවේ අතර සම්බන්ධතාව. ඒක අපි කතා කරන්නේ පළදා හරහා තමයි මොකක් ව්‍යුත්පන්න කරගන්නේ. නිමෙම හරහා තමයි අපි පළදා කියන්නේ නිමෙමනේ. නිමෙම හරහා තමයි අපි පිරිවේ ව්‍යුත්පන්න කරගන්නේ. ඒතර අපි කතා කළා පළදාවයි පිරිවේ අතර තියෙන සම්බන්ධතාවය. මොන සම්බන්ධයක් තියෙන්නේ? අපි අන්තිම අවස්ථාවේ කතා කරන්නේ නැත්නම් එතනින් පළදා සහ පිරිවේ අතර තියෙන සම්බන්ධතාව සබකටයක් අරගෙන හිතන් කතා කරන්නේ. හරි. එහෙනම් පළදා සහ පිරිවේ අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් පළදාව සහ පිරිවේ අතර තිබෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නේ. එහෙනම් අපිට කතා කරන්න පුළුවන් ද ආන්තික පළදාවයි ආන්තික පිරිවේ අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. ආන්තික පළදාවයි ආන්තික පිරිවේ අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර මේ සම්බන්ධතාව මොන සම්බන්ධතාවක් වෙන්න ඕන? මේ තියෙන්නේ පළදා මේ තියෙන්නේ පිරිවේ. එහෙනම් පළදාව සහ පිරිවේ අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නා. ආන්තික පළදාවයි ආන්තික පිරිවේ අතර තියෙන්නත් ඕනේ ප්‍රතිලෝම සම්බන්ධය. ඔයාලට මතක නම් ආන්තික පළදා වක්‍රය කොහොමද ගමන් කළේ? මුලදී වැඩි වෙලා පස්සේ උඩරිමයකට ඇවිල්ලා පස්සේ මොකද උනේ? අඩු වෙන්න පටන් ගත්තා. හේතුව මුලදී වැඩි වෙලා පස්සේ උඩරිමයකට ඇවිල්ලා පස්සේ අඩු වෙන්න හේතුව අපි කෙලිකා නිෂ්පාදන ක්‍රියාවේ මොකද යටත් වෙනවද? ඊර්ණඵල නීතියට යටත් වෙනවා. එහෙනම් ආන්තික පළදා වක්‍රය මේ වගේ හැඩයක් ගන්න හේතුව හීනෝනාන්තික පළදායතා නීතිය. හරි. එහෙනම් මේ මුලදී ආන්තික පිරිය වැඩි වෙන. ආන්තික පළදා වැඩි වෙන. ඊට පස්සේ උපරිමයට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් පළදාව සහ පිරිය අතර තියෙන සම්බන්ධයක් ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙනම් වලේ සම්බන්ධතාවය දැන් හදා ගන්න පුළුවන්. ආන්තික පළදා වැඩි වෙද්දී ආන්තික පිරිවේ ආන්තික පළදා වැඩි වෙද්දී ආන්තික පිරිවේ අඩු වෙනවා නේ. ආන්තික පළදා උපරිම වෙද්දී මේක උපරිමයට එද්දී ආන්තික පිරිවේ අවම එක. ආන්තික පළදාව අඩු වෙද්දී ආන්තික පිරිවේ වැඩි වෙනවා. එහෙනම් ආන්තික පළදා වක්‍රයේ ප්‍රතිබිම්බයක් තමයි ආන්තික පිරිවේ කියන්නේ. ඒ කියන්නේ මේක අනිත් පැත්ත. ආන්තික පිරිවේ නම් මේ වක්‍රේ මේ වගේ හැඩයක් ගන්නවා. මේක අනිත් පැත්ත හැරුවොත් අපිට හම්බ වෙනවා ආන්තික පිරිවේ වක්‍රේ. වක්‍රය යන්න වේදී ආන්තික පිරිවේ වක්‍රය. මේ තියෙන්නේ MP වක්‍රය. මේ තියෙන්නේ MC වක්‍රය. ඒනවට පැහැදිලි දෙක අතර සම්බන්ධය මොකක්ද? ආන්තික පළදා වැඩි වෙද්දී ආන්තික පිරිවේ අඩු වෙනවා. ආන්තික පළදා උපරිම වෙද්දී ආන්තික පිරිවේ අවම වෙනවා. ආන්තික පළදාව අඩු වෙද්දී ආන්තික පිරිවේ වැඩි වෙනවා. ආන්තික පළදා වක්‍රය මේ වගේ හැඩයක් ගත්තේ හීනන ඵල නීතිය නිසා. එහෙනම් ආන්තික පිරිය වක්‍රය මේ වගේ හැඩයක් ගන්න. ආන්තික පිරිය වක්‍රය මේ වගේ හැඩයක් ගන්න ආන්තික පළදා වක්‍රය මේ වගේ හැඩයක් ගත්ත නිසා. එහෙනම් ආන්තික පළදා වක්‍රය මේ වගේ හැඩයක් ගත්තේ හීනන ඵල නීතිය නිසා නම් ආන්තික පිරිය වක්‍රය මේ වගේ හැඩයක් ගන්න
හීනන ඵල නීතිය නිසා. එහෙනම් ආන්තික පිරියා වක්‍රය අර කෙටි කාලන ආන්තික පිරියා වක්‍රය ඉංග්‍රීසි වලින් U අක්ෂර හැඩය ගන්න හේතුව හීනන ඵල නීතියයි. හරි කතාව. එහෙනම් ඔයාලට පැහැදිලි ආන්තික ඵලදා වක්‍රයේ ප්‍රතිබිම්බයක් තමයි ආන්තික පිරිවැය කියන්නේ. මේ වක්‍ර දෙක මේ වගේ හැඩයක් ගන්න හේතුව හීනන ඵල නීතියයි. අපි වගේ ඊගා කොටසට යමු. හරියටම සාමාන්‍ය පිළිය කතා කරමුද? ඔයා වීඩියෝ එක සැරේ බලන්න. සැරේ කියන්නේ නෙමෙයි ඔයා වීඩියෝ එක බලන්න දෙන්නේ අවස්ථා දෙකක් විතරයි. ඒ කියන්නේ අවස්ථා දෙකක් තුල ලොග් වෙලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එහාට වඩා ඇක්සස් දෙන්න යනවා. ඒ කියන්නේ ලොග් වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඔයාට වීඩියෝ එක බලන්න පුළුවන් අවස්ථා දෙකයි. ඒ නිසා හොඳම දේ පළවෙනි අවස්ථාව තුල පොඩ්ඩක් එහෙට මෙහෙට කර කර වීඩියෝ එක බලන්න. හරි අවස්ථා දෙකකින් පස්සේ වාට හබෝකට සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථා දෙක ඇතුලේ ආ වීඩියෝ එක බලන්න බලලා අඩුපාඩු ටික හදන්න සහ අනිත් එක ඔයාලට මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඔයාගේ ගෲප් එක හරහා ඔයාලට ප්‍රශ්න ටික දාන්න පුළුවන්. මම හිතනවා මම ඔයාගේ ගෲප් එක ඔයාලට මෙසේජ් දාන්න අවස්ථාව හදලා දීලා නැහැ. මොකද එහෙම කළේ මේ මට ඊගාර ප්‍රශ්න නම් මම ටික කතා කරන්න ඕන නිසා. මොකද ගොඩාක් මෙසේජ් පිරුණාම සමහර අය අලුතින් කියන්නේ ඒක සම්බන්ධයෙන් බලා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මෙසේජ් දාන්න තියෙන අවස්ථාව අහිමි කළේ. නමුත් ඔයාලට මෙසේජ් දානවා වෙන ගෲප් එකක් හැදෙනවා. හැබැයි ගෲප් එකේ සම්පූර්ණ සමස්ත ළමයි ප්‍රමාණය නම් සම්බන්ධ වෙලා නැදරුවොත් තව අඩුයි 150ක් විතර ළමයි. තව 150ක් විතර වගේ එකතු වෙන්න ඕන. ඒතකොට ඔයාලට මෙසේජ් එක මම දාන්න තියෙන ටික ආයේ ගෲප් එක කරා ඔයාලට දාන්න සාදාන්න කියන්නේ මේකේ ප්‍රශ්න තිබ්බොත් මොනවා හරි අහන්න. හරි අපි ඔන්න සාමාන්‍ය පිළිවෙල කතා කරමු. සාමාන්‍ය පිළිවෙල. අපිට සාමාන්‍ය කියන වචනේත් කලින් හම්බුණානේ. සාමාන්‍ය කියන වචනේත් අපිට හම්බුණා. සාමාන්‍ය පරදාව කියන එක. එහෙනම් සාමාන්‍ය පිළිවෙල. දැන් අපි කතා කරන්නේ සාමාන්‍ය පිළිවෙල. පිළිවෙල උත්පන්න වෙන්නේ මොකක් කරාද? පිළිවෙල උත්පන්න වෙන්නේ පරදාව හරහා නෙමෙයි මොනවා. එහෙනම් අපිට හඳුනා ගන්න තියෙන්නේ සාමාන්‍ය. බත් සාමාන්‍ය කියන්නේ අපි හදාගත්ත මුලදී. ඔය ඇවරේජ් සාමාන්‍ය. සාමාන්‍ය කියන්නේ එකකට දරන්න පිරිවෙල. හරි. අපි කියන යුනිට් කොස්ට් එකක් කියලා. එකක් සඳහා දරන්න පිරිවෙල අපි කියනවා සාමාන්‍ය පිරිවෙල. එකක්. අපි තුමු මෙහෙම අපි යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරා මට මතකයි මම ගත්ත ටියුට් එක. හරි. අපි කතා කළා ටියුට් 10ක් ගහන්න යම් වියදමක් අපිට ගියා. අපි නිකන් හිතමු ටියුට් 10 ගහන්න අපිට රුපියල් 10000 sorry. ටියුට් 10යි කියන්නේ එකක් 100ක් ඉන්න ගත්තොත් අවින්ද කිව්වා. හරි ටියුට් 10ක් ගන්න අපිට ගියා රුපියල් ලක්ෂයක්. මේ තියෙන ටියුට් 10කට. එතකොට ටියුට් 10ක් ගහන ලක්ෂයක් ගියොත් එතකොට එක ටියුට් එකද? එහෙනම් මොකද කරන්න ඕනේ මේ තියෙන ටියුට් 10ක් ගන්නගේ මුළු වියදම. ඒ කියන්නේ මුළු පිරිවෙල. එහෙනම් ඒක බෙදන්න ඕන ගහපු ටියුට් සංඛ්‍යාවයි. එහෙනම් ටියුට් සංඛ්‍යාව 10යි නම් එකකට යන වියදම 100. එහෙනම් මෙන්න මේ 100ට අපි කියනවා සාමාන්‍ය පිරිවෙල. එහෙනම් සාමාන්‍ය පිරිවෙල කියන්නේ එක එකක් හදන් ගන්න පිරිවෙල. සාමාන්‍ය පිරිවෙල ප්‍රභේද තුනක් අපි හොයා ගන්නවා. එකක් සාමාන්‍ය මුළු පිරිවෙල. එකක් සාමාන්‍ය මුළු පිරිවෙල. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවෙල කියන්නේ මොකක්ද? එක එකක් හදන් ගන්න මුළු පිරිවෙල. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවෙල හොයන්නේ කොහොමද? මුළු පිරිවෙල බෙදන්න ඕන නිෂ්පාදනය කරන එක ප්‍රමාණය. මේ හැමෝනේ සාමාන්‍ය මුළු පිරිවෙල. ඒ සාමාන්‍ය මුළු පිරිවෙල බෙදා ගන්න පුළුවන් කොටස් දෙකකට. සාමාන්‍ය මුළු පිරිවෙල සමන්විත වෙන කැලි දෙකකින්. මොනවාද මේ දෙක? ඔව් අපි දන්නවා මුළු පිරිවෙල කොටස් දෙකක් තියෙනවානේ. මේ කොහොමද මුළු පිරිවෙල හැදෙන්නේ? TC සමානයි TFC ධන TBC නේ. එහෙනම් TC Q වලින් බෙදපුවම අපිට හම්බ වෙනවා මොකක්ද? TC Q වලින් බෙදපුවම අපිට හම්බ වෙනවා සාමාන්‍ය පිරිවෙල. නැත්නම් සාමාන්‍ය මුළු පිරිවෙල කියනවා. සාමාන්‍ය පිරිවෙල කියන එහෙම නැත්නම් සාමාන්‍ය මුළු පිරිවෙල. අපි සංකේතත් කරගමු. average total cost ATC. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවෙල අන්තර්ගත වෙන පිරිවෙල කොටස් දෙකක්. එකක් එහෙනම් මුළු පිරිවෙල සමන්විත උනේ මුළු ස්ථාර පිරිවෙල මුළු විචාර පිරිවෙලයි. එහෙනම් මුළු පිරිවෙල නිමේ ප්‍රමාණයෙන් බෙදනවා කියන එකේ අර්ථය මේ දෙකත් බෙදන්න ඕන නිමේ ප්‍රමාණයෙන්. හරිද?
එතකොට අපිට හම්බ වෙනවා එකක් හදන්න ගියේ ස්ථාවර පිරියත් එකක් හදන්න ගියේ විචල පිරියත්. මේ දෙකම Q වලින් බෙදනවා කියන එකේ අර්ථය. මේකත් Q වලින් බෙදන්න ඕන මේකත් Q වලින් බෙදන්න ඕන. හරි කතාව. ඒ අනුව මුළු ස්ථාවර පිරිවැය හදන්නේ මේ ප්‍රමාණයෙන් බෙදපුවාම අපිට හම්බ වෙනවා මොකක්ද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය එකක් හදන්න ගියේ ස්ථාවර පිරිවැය. හරි. හරි කතාව. මුළු විචල්්‍ය පිරිවැය හදන්නේ මේ ප්‍රමාණයෙන් බෙදපුවාම අපිට හම්බ වෙනවා එකක් හදන්න ගියේ විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඊළඟ මේ දෙකේ එකතුව හම්බ වෙනවා සාමාන්‍ය මුළු පිරිවැය. හරි. මට මතකයි අපි පළවෙනි දශමේ කතා කළා. හරි මම ටියුට් එක අරන් ගිහිල්ලා අපි කතා කළා මේකේ විස්තාර පිරිවැය. මම මේකේ විස්තාර පිරිවැය කවරේ ඩිසයින් කරන්න යන වියදම්. ඊට පස්සේ මේ ටයිම් සෙටින් අන්නේ සඳහා ගිය වියදම් ටික අපි ගත්තා. ඊට පස්සේ විචාල පිරිවැය කිව්වේ මේ 11 නම් මනම් ගහන්න යන වියදම. ඒ අනුව එකකට අදාළව පිරිවැය හොයාගත්තී. අපි කලේ සාමාන්‍ය පිරිවැය හොයාගන්න යද්දී සාමාන්‍ය මුළු ස්ථාවර පිරිවැය මුළු විචාල පිරිවැය කියන මේ ටික මේ ප්‍රමාණය බෙදාගත්තා. බෙදලා අපි හොයාගත්ත එකට අදාළ පිරිවැය. එනවා අපිට හම්බ වෙනවා. සාමාන්‍ය මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ මොකක්ද? සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ එකකට අදාළ මුළු පිරිවැයයි. එහෙනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය විචාල පිරිවැය කියන දෙකේ එකතුවයි. හරි කතාව. සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ ඒකකට අදාළ ස්ථාවර පිරිවැයයි. සාමාන්‍ය විචාල පිරිවැය කියන්නේ ඒකකයකට අදාළ විචාල පිරිවැයයි. සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ එකක් හදන්න ගන්න මුළු පිරිවැයයි. හරි කතාව. සාමාන්‍ය මුළු පිරිවැය හොයාගන්න මුළු පිරිවැය නිමේ ප්‍රමාණයෙන් බෙදලා එහෙම නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය විචාල පිරිවැය කියන දෙකේ එකතුවෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයාගන්න මුළු ස්ථාවර පිරිවැය නිමේ ප්‍රමාණයෙන් බෙදලා හොයාගන්න පුළුවන්. සාමාන්‍ය විචාල පිරිවැය මුළු විචාල පිරිවැය නිමේ ප්‍රමාණයෙන් බෙදලා හොයාගන්න පුළුවන්. හරි කතාව. හරි එහෙනම් ගන්න නෝට් එක සාමාන්‍ය පිරිවැය සංකල්ප නිෂ්පාදන ආයතන වඩාත් වැදගත් වන්නේ සාමාන්‍ය පිරිවැය සංකල්පයයි. නිෂ්පාදන පිරිවැයෙහි සමස්ත සංඛ්‍යා පදනම් කොටගෙන සාමාන්‍ය පිරිවැය සංඛ්‍යා සොයාගැනීම. ඒ සමස්ත සංඛ්‍යා කියන එක අපිට highlight කරලා තියන්න. සමස්තයමත් තමයි සාමාන්‍ය හොයාගන්න. සමස්තයේ නිමේ ප්‍රමාණයෙන් බෙදලා අපිට සාමාන්‍ය හොයාගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැයෙහි සමස්ත සංඛ්‍යා පදනම් කොටගෙන සාමාන්‍ය පිරිවැය සංඛ්‍යා සොයාගැනීම. සාමාන්‍ය පිරිවැය සංකල්ප තුනකි. එක සාමාන්‍ය ස්ථාවර පිරිවැය. දෙක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. තුන සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය average fixed cost සංකේතවත් කරගන්න AFC. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය average variable cost සංකේතවත් කරගන්න ABC. සාමාන්‍ය මුළු පිරිවැය average total cost සංකේතවත් කරගන්නවා ATC. සමහර අය මේකට අපි කියනවා සාමාන්‍ය මුළු පිරිවැය නැත්නම් සාමාන්‍ය පිරිවැය කියලා කියනවා. සමහර අය මේක AC කියලා සංකේතවත් කරලා ඉතරක් නෑ. අවතන වෙන විදිහට තියාගන්න ATC නැත්නම් AC. ATC එහෙම නැත්නම් AC. ATC කිව්වත් ATC කිව්වත් AC කිව්වත් දෙකම අදහස් කරන්න එකම දෙයක්. හරිද? ඔය මේ දවස්වල කැස්සත් බයන්නේ. අවුලන්නේ මේක හරහා එන්නේ. හරිද වැඩි? සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමග සාමාන්‍ය ස්ථාවර පිරිවැය යනු මුළු ස්ථාවර පිරිවැය එකකට අදාළ ප්‍රමාණයයි. නැත්නම් නිමෙම් මේකකයක ස්ථාවර පිරිවැයයි. මේ මුළු පිරිවැය නිමෙම් ප්‍රමාණයෙන් බෙදීමෙන් ගන්න කල හැකිය ලියාගන්න. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමෙම් ප්‍රමාණය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමෙම් ප්‍රමාණය. මුළු එක බෙදනවා නිමෙම් ප්‍රමාණය. මුළු ස්ථාවර පිරිවැය බෙදනවා නිමෙම් ප්‍රමාණය.
සංකේතවත් කරගන්න. AFC සමානයි TFC බෙදන කිව්වොත් AFC සමානයි TFC බෙදීම කිව්වොත් AFC සමානයි TFC බෙදීම කිව්වොත් හරිද? හරි. අපි කොහොමද සාමාන්‍ය ස්ථාර ක්‍රියා වක්‍රය හොයාගන්න? පහිතන සාමාන්‍ය ස්ථාර ක්‍රියා වක්‍රය මොනවා වගේ හැඩයක් ගන්නද? TFC බලන්න මේ TFC අපි දන්නවා TFC කියන්නේ මේවත් එක්ක මොනවා නොවන පිරිවෙද වෙනස් නොවන පිරිවෙද. අපි ගමු 30ක් කියලාම ගන්නම්ම අපි ඉස්සෙල්ලාට ආයි මේකනේ 30යි. නිෂ්පාදනය සමග මේ මොන වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ අපි ඔක හදාගමු AFC වලට. මෙතන Q මෙතෙන් TFC මෙතන අපිට හම්බ වෙනවා AFC. හරි. නිෂ්පාදනය කරන ප්‍රමාණය බිඳුවයි. TFC කීයද? 30යි. එහෙනම් AFC හොයාගන්නේ කොහොමද? TFC බෙදන්න ඕන Q වල. එහෙනම් 30 බෙදන්න ඕන බිඳුවේ යම් සංඛ්‍යාවක් බිඳුවේ බෙදනවා ලැබෙන උත්තරේ අනන්තයයිනේ. නේද? නොත් අපි අනන්තේ නොත ඉරක් ගහගන්න. මොකද අනන්තේ දෙමුත් අපිට වක්‍රණ දින්නම් වෙන්නේ නෑ. වක්‍රණ දින කොහෙ යන්නේ නේද? අනන්තයට යන්නේ. හරි. ඉච්චුර දුර යන්න බැරි නිසා අපි මොනවා කරුද? අපි නිකන් ඉරක් ගහනවා. හරි. දැන් හැබැයි මේ යන විදියට අපිට අනන්තයට වගේ තමයි යන්න එනවා. තම මාස 4-5ක් විතර වගේ වහලා තියෙනවා. ඒතකොට වහලා තිබ්බම පොදුරට ගෙදර තියෙන ආදායම් මාර්ග එහෙම ඔක්කොම යන් හිටිනවා. ඒ යන් හිටීමත් එක්ක කන්න බොන්න කොහෙද යන්නේ? අනන්තයට යන්නේ. හරි. ඒ අනන්තයට කියලා කන්න හම්බෙන්නේ නැහැ නේද? හරි. නිෂ්පාදනය කරන එක විමානය 1යි. නිෂ්පාදනය කරන එක විමානය 1යි. මුල් ස්ථාර ක්‍රියා කියේ. වෙනස් වෙනවද? නෑ 30යි නේ. සාමාන්‍ය ස්ථාර ක්‍රියා කියේ. 30 බෙදන්න ඕන 1යි. 30 එකෙන් බෙදුවාම 30යි. නිෂ්පාදනය කරන එක විමානය 2යි. හැබැයි නිෂ්පාදනය කරන එක විමානය වෙනස් වුණාට මුල් ස්ථාර ක්‍රියා වෙනස් වෙනවද? නෑ මුල් ස්ථාර ක්‍රියා කියේ 30යි. එහෙනම් මුල් ස්ථාර ක්‍රියා 30යි. නමුත් දැන් නිෂ්පාදනය කරන එක 2ක්. එහෙනම් මේ 30 දැන් කීයක් අතර බෙදලා යනවද? එකකට හොයාගන්න. දෙකක් අතර බෙදලා යනවා. එහෙනම් කීයද? 5. නිෂ්පාදනය කරන එක ප්‍රමාණය 3යි. මෙතන 30යි. එහෙනම් 30 දැන් කීයක් අතර බෙදලා යන්න ඕන සාමාන්‍යක හොයාගන්න. 3ක් අතර බෙදලා යනවා. එහෙනම් 30 3ක් අතර බෙදලා ගියොත් එකකට හම්බෙන්නේ 10යි. එහෙනම් ඔයාලට පේනවා නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය වැඩි වෙද්දී මුල් ස්ථාර ක්‍රියා වෙනස් නොවුනාට සාමාන්‍ය ස්ථාර ක්‍රියා මොකද අඩු වෙනවා. ඒ සාමාන්‍ය ස්ථාර ක්‍රියා අඩු වෙන්නේ පැහැදිලි කරන්න පුළුවන්. නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය වැඩි වෙද්දී ඒ මේ සාමාන්‍ය ස්ථාර ක්‍රියා අඩු වෙනවා. ඒ සාමාන්‍ය ස්ථාර ක්‍රියා අඩු වෙන්නේ මුල් ස්ථාර ක්‍රියා ස්ථාවරයි. මුල් ස්ථාර ක්‍රියා ස්ථාවර තියෙද්දී නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය වැඩි වෙද්දී එකකට වැඩෙන ප්‍රමාණය මොකද වෙන්නේ? එකට වැඩෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. අනිත් නිසා සාමාන්‍ය ස්ථාර ක්‍රියාව අඩුවීමක් වෙනවා. ඒකත් එහෙනම් සාමාන්‍ය ස්ථාර ක්‍රියාව වක්‍රය අපි අඳගත්තු. එහෙනම් කොහොමද අක්ෂ දෙක ලකුණු කරගන්නේ? පිරිවැය රඳා පවතින මුවක් මත නිමෙව් මත. එහෙනම් යට නිමෙව් Q උඩ AFC. පටන් ගන්නවා ඉහළින් මේ 30න් පටන් ගන්නවා. හරි. අපි අනන්තයට යන්නේ 30න් පටන් ගන්නවා. පටන් අරගෙන ඉන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඔයාගේ වක්‍රය නිෂ්පාදනය කරන එක ප්‍රමාණය වැඩි වෙද්දී සාමාන්‍ය ස්ථාර ක්‍රියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. සාමාන්‍ය ස්ථාර ක්‍රියාව වක්‍රය මේ වගේ හැඩයක් ගන්න. බලන්න මේකට මොකක්ද කියන්නේ? ඍජු කෝණාශ්‍රාකාර බහුවලය. එහෙනම් ඔය සාමාන්‍ය ස්ථාර ක්‍රියාව වක්‍රය ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩය ගන්න. හරි. එඳ ගන්න වක්‍රය සාමාන්‍ය ස්ථාර ක්‍රියාව වක්‍රය. ළමයි TFC ව්‍යාපාර ආයතනයක මුල් ස්ථාර ක්‍රියා ශුන්‍ය වෙන්න පුළුවන්. බලන්න නිෂ්පාදනයක් කළත් නැත්නම් ස්ථාර ක්‍රියා දරන්න වෙනවනේ. ඒ නිෂ්පාදනයක් කළත් නැත්නම් දැන් මේ දවස්වල ප්‍රවණිසව පන්තින ආවත් මේ ආයතනට වියදම දරන්න නේද නැද්ද? වෙනවනේ. ඒතර මේ ආයතන වියදම දරන සිද්ධ වෙනවා කියන්නේ මුල් ස්ථාර ක්‍රියා කිසිරක් මොනවා වෙන්නේ නැහැ.
කිසිරයක් මේක ශුන්‍ය වෙන්නේ නැහැ. එතකොට මුළු ස්ථාන පිරිය කිසිරයක් ශුන්‍ය නොවන නිසා සාමාන්‍ය ස්ථාන පිරිය ශුන්‍ය වෙනවා. මුළු ස්ථාන පිරිය ශුන්‍ය නොවේ නම් සාමාන්‍ය ස්ථාන පිරිය ශුන්‍ය වෙන්න පුළුවන්. දැන් මේක Q වලින් බෙදපුවාමනේ අපිට හම්බෙන්නේ සාමාන්‍ය ස්ථාන පිරිය. එතකොට මේක ශුන්‍ය වුණොත් නම් මේක බිඳුව යම් සංඛ්‍යාවෙන් බෙදුවොත් අපිට බිඳුව හම්බ වෙනවා. හැබැයි මේක කිසි විටකත් ශුන්‍ය නොවන නිසා AFC ශුන්‍ය වෙන්න පුළුවන්. AFC ශුන්‍ය වෙන්නේ බෑ. හරි. නේද? සාමාන්‍ය ස්ථාන පිරියක් තියෙනවා නම් ව්‍යාපාර ආයතනේ ඒකේ යම් සංඛ්‍යාවෙන් බෙදිටි පුංචි ගාණක් හරි අපිට සොසර මුළු ස්ථාන පිරියක් තියෙනවා ව්‍යාපාර ආයතනේ ඒක නිමෙම් ප්‍රමාණයෙන් බෙදද්දී අපිට සාමාන්‍ය ස්ථාන පිරිය පොඩි ගාණක් හරි ලැබෙනවා නේද? නිසා සාමාන්‍ය ස්ථාන පිරිය මොනවා වෙන්න බැහැ. කිසියකට ශුන්‍ය වෙන්න බෑ. සාමාන්‍ය ස්ථාන පිරිය කිසියකට ශුන්‍ය වෙන්න බැරි නිසා වාගේ සාමාන්‍ය ස්ථාන පිරිය වක්‍රයේ කිසි විටක Q අක්ෂයත් එක්ක මොනවා වෙන්න බැයිද? ඉතින් සාමාන්‍ය ස්ථාන පිරිය වක්‍රයේ හරි සාමාන්‍ය ස්ථාන පිරිය වක්‍රයේ කිසි විටක මොනවා වෙන්න බැයිද? Q එක්ක ඡේදනය වෙන්න බෑ. මේක ඡේදනොත් ඒකේ අදහස් වෙන්නේ AFC වලගේ කීයද? බිඳුවයි. එතකොට එහෙනම් AFC වක්‍රයේ Q රේඛාවත් එක්ක කිසිරයක් මොනවා වෙන්නේ නැද්ද? Q අක්ෂයත් එක්ක ඡේදනය වෙන්නේ නැත. හරිද? හරි. උහුම අපි ලියාගමු. ඉස්සරහයි AFC වක්‍රයේ ඍජු කෝණාස්ත්‍රාකාර බහුවලයක හැඩගනී. 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 තමයි එක්සෑම් එකට කලින් දවසේ. ඒ කියන්නේ එක්සෑම් පටන් ගත්තේ 12 11 වෙනිදා රෑ. මෙච්ච සිදුවීමක් වුණා. ඒ සිදුවීම තමයි එක්තරා ළමයෙක් මට පුංචි මැසේජ් එකක් දෙන්න. පාසල මොකක්ද කියලා මම නොකිය ඉන්න. පාසල ගත්තොත් එපා පාසල ඕනේ. ළමයි පිරිළමයෙක්. හරි? ළමයි පිරිළමයෙක්. හැබැයි මමගේ ටාගට් අතර ඉහිරින් තියන ඉඩු ළමයි පුත්තන් ස්ට්‍රික්ට් අදාළ. පුත්තන් ස්ට්‍රික්ට්ගේ මගේ තොරයන්ක අතර ඉහළ තැනක තියාගත්ත ළමයි. අතරේ මැසේජ් ටික දකිද්දි මට පොඩ්ඩක් දුක හිතුණා. මම මැසේජ් ටික හොයනවා මේ මැසේජ් ටික නම් හොයන්න බැරිය මොකද මේකේ අර ළමයි මේ වෙන මැසේජ් ටික දාලා තිබෙන නිසා මම මතක හැටියට මම මැසේජ් ටික කියන්න. කොල්ලා මැසේජ් කරලා තිබ්බේ සමහරට එක්සෑම් එකට යන්න බෑ. අතර වැඩ කරපුවා මේ එක්සෑම් මම පන්ති කාමරේ ගත්තොත් මගේ අතර මගේ ස්ටීකෝන් ලිස්ට් එකේ තාම තියාගන්න ඕනේ වෙන ළමයි කැම්පස් යනවා මේ ළමයි මේ වට්ටේ ඉන්නේ. හරි අන්තිමේදී කියන්න පුළුවන් වලින් මොන බලලා දෙන්න කියන්න බෑ. හරි දැන් බලමු මොනවද වෙන්නේ දැන්. අන්තිමේදී මොනවද ටික බලලා කියන්න පුළුවන්. කවුරු හරි කියම ඕන නම් එක්සෑම් එකට යන්න සතියක් දෙකක් කියලා මුණ පෙන්නලා සම විසාරට මොනවා කියද කියලා. හරි. එතකොට මුණ දිහා බලලා සාත්‍රයක් කියන්න පුළුවන්. එයායි කරන්නේ. මුණ දිහා බලලා ප්‍රතිඵල කියන්න කියලා මම හිතා ගන්න. හරි. ඒකේ ඒ ළමයා මැසේජ් කරලා තිබ්බේ මෙන්න එයාගේ දෙයක් සර් මට එක්සෑම් එකට යන්න බෑ. ඊට පස්සේ මම ඇහුවා ඇයි කියලා. සර් මම අන්තිම කාලේ පාඩම් කරන්න බැරි වුණා. ඊට පස්සේ මම කිව්වා ඇයි කියලා. මට වෙන අහන්න දෙයක් නෑ නේද? මම කිව්වා එකමදී. මම ඇහුවේ ඇයි කියලා. ඊට පස්සේ ඒ ළමයා කිව්වේ සර් මං ගැන ගොඩක් අය බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගුරුවරු මං ගැන ගොඩක් බලාපොරොත්තු වෙනවා. එතකොට මම අන්තිම කාලේ ඉස්සෙල්ලා ගෙදර ප්‍රශ්න වගේක් ඉන්න මට පාඩම් කරන්න හම්බුනේ නැහැ. එතකොට මට ගෙදර ප්‍රශ්න ටිකත් එක්ක පාඩම් කරන්න බැරි වෙච්ච නිසා මට මේ පාර එක්සෑම් කරන්න බෑස. මම එක්සෑම් එක නොකර මම දෙවෙනි පාර කරා. හරි ළමයා මට මැසේජ් කරලා තිබ්බා. ඇත්තට මටත් මේ මැසේජ් එක දකින්න පොඩ්ඩක් හිතට දුකක් දැනුණා. ඒකට හේතුව තමයි මම මොන පසුවාට කියන්නම් ඔයා පන්ති කාමරේ හම්බෙච්ච දවසට කවුද ළමයා කොහෙද ඉස්කෝලේ කියලා. හරි. එතකොට ඇත්තට මට ඒ දැනිච්ච දේ මම ඊළඟට කිව්වදී මට ඊළඟට කියන්න බෑනේ. හරි. ඔයා පාඩම් කළා නැත්නම් හරි දරුවෝ මේ පුළුවන් මට්ටමට කරන්න. මම ඊළඟට කිව්වේ ඔයා දරුවෝ මේ මම කියනවා කිව්වේ මගේ ලිස්ට් එකේ ඔයා හොඳ තැනක ඉඳුණා මේ. ඒතර මගේ ලිස්ට් එකේ හොඳ තැන හිටියා කියන්නේ සානිත් එක අන්තිම කාලේ MCQ papers අතර
මගේ පන්තියේ මට මතකයි අන්තිම පේපර්ස් දෙකේ දෙවෙනියට තිබුණා මෙයා. හරි MCQේ අන්තිමට ඒ කියන්නේ එකට හිටිය ආනන්දලා ඊට පස්සේ ඒ ළමයා දෙකට මට මතකයි හිටියේ. එතකොට පිරිනමෙක් දෙකට හිටියේ. එතකොට ඒ ළමයා ගත්තොත් ඒ ළමයා මම විශ්වාස කළා ඉතින් කෝන් එකත් එක්ක ඒ මට්ටමේ හිටියා කියන්නේ. අනිවාර්යයෙන්ම අනිත් සබ්ජෙක්ට් එකත් එක්ක ඒ මට්ටමේ ඇති. ඒකට සමස්තයක් විදිහට මම ඔයාලට පන්ති කාමරෙත් කියන්නේ නැති මෙන්න මේ වගේ පාසලෙන් මට රැන්ක් ලැබෙයි කියලා සමහරලාට කියන්නේ නැති. නමුත් එහෙම තියෙද්දි අර වගේ මැසේජ් එකක් ආවම ඒකට ඒ ළමයා ඇත්තටම අර හිතට පොඩ්ඩක් දුකක් දැනුණා. නමුත් මම හිතනවා ඒ ළමයා එක්සෑම් එක කරන්නේ නැති සාහිත්‍ය විවිධ ප්‍රශ්න තියනවාද? ප්‍රශ්න නැති අය නැහැනේ. මම හිතනවා මෙතන දැන් මේ දවස්වල වල තියෙන ලොකුම ප්‍රශ්නේ කොරෝනා. හරි. ඒක ලොකුම ප්‍රශ්නේ වල කොරෝනාත් එක්ක ඉදිරියදී වැඩිපුරම කරන්නේ සෝෂල් මීඩියා ගන්න ඉගෙන එක. හරි. මම වෙන සමහර මගේ පෙන් ලිස්ට් වල හිමින් අය පැවිසි අතර ඔන්ලයින්. එතකොට ඒවෙන් පොඩ්ඩක් ඈත් වෙලා පාඩම් කරන්න. ඔයා කොච්චර මේ දේවල් එක්ක හිටියත් එක්සෑම් නම් අමුතු ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳම උදාහරණ තමයි 2020 ලෙවල් පේපර් පේපරේ. හරි. ඔයා BS පේපර් එක ගත්තොත් BS පේපරේ පළවෙනි පාර්ට් එක යමකට අමාරුයි. එතකොට AC අල්ලත් එක්ක බලද්දි ඔයාගේ පේපරේ ලේසි කරන්න කියලා කිසිම පදනමක් නැහැ. නමුත් මේ පාරේ අම්මට හරි ලේසි විය යුතුයි කියන තැන හිටියා ගොඩක් අය. හැබැයි වාගේ පේපර් එහෙම ලේසි විය යුතුයි කියලා මතයක් නෑද? ගෙදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න ඇති මිනිස්සුયો නෑ. සමහරවිට අපි උනත් මේ හිනා වෙලාවලමයි කතා කළා. අපිට විවිධාකාර ප්‍රශ්න තියෙනවනේ. මේ ප්‍රශ්න තිබ්බත් අපිට පුළුවන් වෙනවනේ මේ ප්‍රශ්නත් එක්ක මොනවා කරන්න. ප්‍රශ්නත් එක්ක පාඩම් කරන්න. දැන් මේ දවස්වල වැඩිපුරම ගෙදර ප්‍රශ්න තියෙනවා. මොනවද තියෙන්නේ? වැඩිපුරම අම්මා තමයි ප්‍රශ්න දාන්නේ. ෆෝන් එක ගත්තත් වැරදි යමුවයි. ටීවී එක ගිහලා වාඩි වුණත් බයි. නේද? විදාගත්තත් බයි. කෑවේ නැතත් බයිලා කෑවත් බයි. හරි. කොයිද කෑ ගන්නවද? ඒතර ඒ දෙවුත් එක්කදී වාඩි වෙනවා ගෙදරින් එක මොන කරදරයක්ද එපා වෙනවා මොන මගුලක්ද මේ කියලා. නමුත් ඉතින් ඒ සියල්ලත් එක්කදී බැලන්ස් කරනවාට පුළුවන් වෙනවා පාඩම් කරන්න. හරි. ඒ නිසා මේ කාලේ පාඩම් කරයියා නෝට් ටික පුළුවන් නම් දැන් ඔයා හොයාගන්න ඉකෝන් ගත්තොත් 2020 ලෙවල් කරපු ළමයි ඉන්නවා. ඒ ළමයිගේ නෝට් ටික ඉල්ලගෙන පාඩම් කරයියා මොනවායි ප්‍රශ්න තිබ්බත් කතා කරලා අහන්න. හරි අපි ඔහොම යන් වාගේ ඊගා කොටසට සාමාන්‍ය විචාර පිළිවෙල. එතකොට අපි නිර්වචනය කළ සාමාන්‍ය විචාර පිළිවෙල කියන්නේ එක හදන්න දන්න විචාර පිළිවෙල. කොහොමද නම් සාමාන්‍ය විචාර පිළිවෙල අපි ගන්නේ කරන්නේ? මුළු විචාර පිළිවෙල බෙදෙනවා නිමේම් ප්‍රමාණික. එතකොට අපිට හම්බෙනවා සාමාන්‍ය විචාර පිළිවෙල. හරි. ඊයන සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි මුළු විචාර පිළිවෙල බෙදීම නිමේම් ප්‍රමාණය. සාමාන්‍ය විචාර පිළිවෙල අපි පෙන්නුම් කරන්නේ එක නිබඳන් ගන්න විචාර පිළිවෙල. හරියටි හරි ගන්න නෝට් එක තියෙනවා. සාමාන්‍ය විචාර පිළිවෙල මුළු විචාර පිළිවෙල නිමේම් මේකයක් සඳහා අදාළ වන සාමාන්‍යකේ සාමාන්‍ය විචාර පිළිවෙලයි ඒ ගන්නේ කරන්නේ ලියාගන්න සමීකරණ. සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි මුළු විචාර පිළිවෙල බෙදනවා නිමේම් ප්‍රමාණය. සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි මුළු විචාර පිළිවෙල බෙදනවා නිමේම් ප්‍රමාණය. සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි මුළු විචාර පිළිවෙල බෙදීම නිමේම් ප්‍රමාණය. සාමාන්‍ය විචාර පිළිවෙල සමානයි මුළු විචාර පිළිවෙල බෙදීම නිමේම් ප්‍රමාණය. දැන් සාමාන්‍ය විචාර පිළිවෙල වක්‍රය ඉංග්‍රීසි වලියේ U අක්ෂරය හැඩය ගන්න. ඉංග්‍රීසි වලියේ U අක්ෂරය හැඩය ගන්න. අක්ෂර දෙක ලකුණු කොහොමද දෙන්න ඕනේ? පිළිවෙල කතා කරන නිමේමත් එක්ක නිසා මෙතන Q මෙතන TVC මෙතන මේ වගේ හැඩයක් ගන්න. මේ තියෙන්නේ ABC වක්‍රය. හරි හේතුව හීනෝනාන්තික ඵලදායිතා නීතිය. ඔහොම ඇඳ ගන්න වක්‍රේ සාමාන්‍ය විචල්්‍ය පිරිය වක්‍රය ඉංග්‍රීසි වලින් U අක්ෂරය හැඩය ගන්න. හේතුව හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හීනවන ආන්තික ඵලදායිතා නීතිය. හේතුව සාමාන්‍ය විචාර පිළිවෙල වක්‍රයේ මෙතන TVC නෙමෙයි ABC.
හරිද? හරි. ළමයි අපි කතා කරන්නේ ඵලදාව සහ පිළිවෙත සම්බන්ධයක් තියෙනවා කියලා. ආන්තික ඵලදාවයි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙත සම්බන්ධයක් තියෙනවා. ආන්තික ඵලදාවයි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙත මොකක්ද තියෙනවද? සම්බන්ධයක් තියෙනවා. අපි කතා කරන්නේ ඵලදාව සහ පිළිවෙත තියෙන මොන සම්බන්ධයක්ද? හිතනම සම්බන්ධයක්. ඔයාලට මතකද වගේ ආන්තික ඵලදාවක්? වාගේ ආන්තික ඵලදාවක් මේ වගේ හැඩයක් ගන්නවලු මේ. මේ තියෙන ආන්තික ඵලදාව. එහෙනම් මේ ආන්තික ඵලදාව වැඩි වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල මොකද වෙන්නේ? ආන්තික ඵලදාව වැඩි වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල අඩු වෙනවා. ආන්තික ඵලදාව උපරිම වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල අවම වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙද්දි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල වැඩි වෙනවා. එනවා අපි තමයි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල අඩු වෙලා අවමයට ඇවිල්ලා අව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල වක්‍රේ ඉංග්‍රීසි වලින් U අක්ෂරය හැඩය ගන්න. එතකොට ආන්තික ඵලදාව වක්‍රේ මේ වගේ හැඩයක් ගත්තේ. ආන්තික ඵලදාව වක්‍රේ මේ වගේ හැඩයක් ගත්තේ තීනන පරිණීතිය නිසානේ. එතකොට සාමාන්‍ය ඵලදාව වක්‍රේ මේ වගේ හැඩයක් ගන්න ආන්තික ඵලදාව වක්‍රේ මේ වගේ හැඩයක් ගන්න නිසා. එහෙනම් ආන්තික ඵලදාව වක්‍රේ මේ වගේ හැඩයක් ගත්තේ හීනන පරිණීතිය නිසා නම් සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල වක්‍රේ මේ වගේ හැඩයක් ගන්නේ හීනන පරිණීතිය නිසා. එතකොට එහෙනම් සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල වක්‍රේ ඉංග්‍රීසි වලින් U අක්ෂරය හැඩය ගන්න හේතුව හීනන ඵලදායිතා නීතියයි. එහෙනම් වර පැහැදිලි ආන්තික ඵල සාමාන්‍ය ඵලදාවයි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ අනුව සාමාන්‍ය ඵලදාව වක්‍රයේ ප්‍රතිබිම්බයක් තමයි සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල කියන්නේ. හරිද? ඊට පස්සේ අපි කොහොම අද දවසේ අන්තිම මාතෘකාව සාමාන්‍ය පිළිවෙල. හරි සාමාන්‍ය පිළිවෙල ගන්න. අපි කොහොම රිවිෂන් එකයි ඊට පස්සේ තව පාඩමක් පටන් ගමු මුදල් වගේ. මේ කාලේ ඒක ඉවර කරගමු. ඊට පස්සේ අපිට රිවිෂන් එකේ මුදල් වගේ පාඩම් ටික කරගෙන යද්දී බැලන්ස් කරගෙන අපි ඒ ටික වැඩිපුර පන්ති කාමරේ රිවිෂන් එක කතා කරගමු. මම තියරි ටික කතා කරන්නම් වා ටියුට් එක දෙන්න. අපි මුදල් පටන් ගමු තව සතියක් දෙකක් වගේ ගිහිල්ලා. හරි එන සාමාන්‍ය මුළු පිළිවෙල. හරි මොකක්ද සාමාන්‍ය මුළු පිළිවෙල කියන්නේ? සාමාන්‍ය මුළු පිළිවෙල. ඒකකට අදාළ මුළු පිළිවෙල. සමහර අයට සාමාන්‍ය පිළිවෙල කියලා කියනවා. සාමාන්‍ය මුළු පිළිවෙල කියන නැත්තම් සාමාන්‍ය පිළිවෙල. එහෙනම් සාමාන්‍ය පිළිවෙල කියන්නේ එකකට අදාළ පිළිවෙල. කොහොමද ගන්නේ කරන්නේ? මුළු පිළිවෙල බෙදන්න ඕන මේ ප්‍රමාණය. ඒතර අපිට හම්බ වෙනවා සාමාන්‍ය මුළු පිළිවෙල. එහෙම නැත්නම් සාමාන්‍ය මුළු පිළිවෙල හැදෙන කෑලි දෙකක්. මොනවද දෙක? සාමාන්‍ය ස්ථාවර පිළිවෙල සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල කියන දෙකේ එකතු. හරි ගන්න ලියමු. සාමාන්‍ය මුළු පිළිවෙල. මුළු පිළිවෙල ඒකකයකට මුළු පිළිවෙල ඒකකයකට අදාළ වන පිළිවෙලයි මුළු පිළිවෙල ඒකකයකට අදාළ වන පිළිවෙලයි. එනම් නිමෙව් ඒකකයක පිළිවෙලයි නිමෙව් ඒකකයක පිළිවෙලයි. එනම් නිමෙව් ඒකකයක පිළිවෙලයි. එනම් නිමෙව් මේක පිළිවෙලයි. නැතහොත් ओके නැතහොත් සාමාන්‍ය ස්ථාර පිළිවෙල නැතහොත් සාමාන්‍ය ස්ථාර පිළිවෙල
සාමාන්‍ය ස්ථාවර පිරිවැයත් සාමාන්‍ය විචාර පිරිවැයත් සාමාන්‍ය විචාර පිරිවැයත් යන සංරචක දෙක එකතුවයි යන සංරචක දෙක එකතුවයි සාමාන්‍ය ස්ථාවර පිරිවැයත් සාමාන්‍ය විචාර පිරිවැයත් යන සංරචක දෙක එකතුවයි හරි ඊගාචේදේ නැතහොත් මුළු පිරිවේ නිමෙම මේක ප්‍රමාණින් මුළු පිරිවේ නිමෙම මේක ප්‍රමාණින් බෙදු විට ලැබෙන සමීකරණ වෙන්නේ මොකක්ද බාධා කරන්නේ හරි කොටු පුරගන්න සාමාන්‍ය මුළු පිරිය සමානයි කොටුව සාමාන්‍ය මුළු පිරිය සමානයි සාමාන්‍ය මුළු පිරිය සමානයි सामान्य स्टार परिवेदन सामान्य स्टार परिवेदन सामान्य स्टार परिवेदन सामान्य स्टार परिवेदन सामान्य विचार परिवेद सामान्य स्टार परिवेदन सामान्य विचार परिवेद उगन्ना तरह एक शब्द है ना काका के शब्द जैसे बालन के शब्द कुरुलन शब्द ළමයින් තියක සාමාන්‍ය ළමයින් තුගන්නත් පොඩ අමාරු වගේ නිසා මම කල්පනා කළා බලු ටික කුරුළු ටිකක් කාකුඩියක් ගෙනල්ලා තියාගන්න. හරි. ඒ අනුව ඒ શબ્දෙහි ගණන් ගන්න එපා. හරිද? සංකේතත් කරගමු. ඒ අනුව ATC සමානයි AFC දන AVC. ATC සමානයි AFC දන AVC ATC සමානයි AFC ධන AVC හරිද? හරි දැන් ඊගොචේදී නැතොත් මුළු පිරිවේ නිමෙම මේක ප්‍රමාණය බෙදුවිට ලැබෙනවා කියයි එන සාමාන්‍ය මුළු පිරිවේ සමානයි සාමාන්‍ය මුළු පිරිවේ සමානයි सामान्य मुළු පිරිවේ සමානයි सामान्य මුළු පිරිවේ සමානයි මුළු පිරිවේ බෙදනවා නිමෙම ප්‍රමාණය මුළු පිරිවේ බෙදීම නිමෙම ප්‍රමාණය මුළු පිරිවේ බෙදීම නිමෙම ප්‍රමාණය එනවා සංකේතත් කරගන්නවා ATC සමාන TC බෙදීම Q ATC समान है TC बेदीम Q ATC समान है TC बेदीम Q वह हमारे वक्र त्यागम आगे सामान्य पिरिवे वक्र इंग्लिश ओडिये U अक्षर है देगा इंग्लिश ओडिये U अक्षर है देगा वह मैं देगा न वक्र मेतन ATC मेतन Q मेतन ATC वक्र ATC Q ATC वक्र इंग्लिश ओडिये U अक्षर है देगा हर देती है ये अनु मैंने वक्र तुनातर संबंध तीनों देखा ATC वक्र सॉरी वक्र देखा था ATC वक्र AVC वक्र के देखा मोनोगे है क्या करता ATC सा AVC देखा मोनोगे है क्या करता U अक्षर है क्या करता तब ये देखा तरह वेना साथ किरण AVC मुकाते पेन्ना ATC 50 ना AVC 30 ना मैं देखा तरह वेना से 20 ने मुकाते 20 पेन्ना ATC समान है ATC समान है AFC दन AVC नाम ATC वाला के 50 ना AVC वाला के 30 ना इतर इसमें पेन्ना AFC इनार पहली ATC सा AVC अतर वेनस AFC अरे ये वक्र देखो में ATC वक्र Q अक्षर हेडेगा ना ATC वक्र Q अक्षर हेडेगा AFC वक्र ऋजुकोणाश्राकार
බහුවලයක හැඩය ගන්න. හරිද? ඒ වෙනවා අපි මෙන්න මේ වක්‍ර දෙක ATC වක්‍රයත් ABC වක්‍රයත් එකම තැනකට ගෙනල්ලා ඒ දෙකේ සම්බන්ධතාව පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් අහගන්න. මේ තියෙනවාගේ මෙතන මම ගන්නම් ATC ABC මෙතන Q. මේ තියෙන්නේ ATC වක්‍රය. මට පොඩ්ඩක් කියන්න ATC ද වැඩි ABC ද වැඩි? ABC වලගේද වැඩි ATC වලගේද වැඩි? ATC වලගේ වැඩි ඇයි? ABC ට වඩා ATC වැඩි වෙන්නේ ATC ඇතුලේ සාමාන්‍ය ස්ථාන පිරියත් අන්තර්ගත වන නිසා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සාමාන්‍ය ස්ථාන පිරිය එකතු වෙලා තමයි සාමාන්‍ය මුළු පිරිය හැදෙන්නේ. ඒ නිසා සාමාන්‍ය මුළු පිරිය සාමාන්‍ය විචල්්‍ය පිරියට වඩා වැඩි. අන්න ඒ නිසා සාමාන්‍ය මුළු පිරිය වක්‍රේ පිටන්න ඕනේ සාමාන්‍ය විචල්්‍ය පිරිය වක්‍රයට ඉහළින්. දැන් කතා එනවා අපි ඉස්සරලාම අදිමු. සාමාන්‍ය මුළු පිරිය වක්‍රෙම ATC වක්‍රය. ඉංග්‍රීසි ඔඩියේ U අක්ෂරය හැඩය ගන්න. හරි. වාගේ ABC වක්‍රය. තමයි ABC වක්‍රේ පිටන්නේ අපූර්ව ක්‍රමයකට. හරිනේ අර ගෑල් ළමේ ගේ පස්සේ පිරිනමෙක් යන විදිය තමයි මේක පිටන්නේ. මොකද ගෑල් ළමගේ පස්සේ පිරිනමෙක් යන්නේ. මුලදී යන්නේ දුරිය. මේ මුලේ දුරිය. ඊට පස්සේ එන්නේ ලං වෙනවා. මුලින් දුරින් පටන් ගන්න මේ වක්‍රයට මුලින් දුරින් පටන් ගන්නවා. පටන් අරන් එන්නේ මොකද වෙන්නේ? ලං වෙනවා. හැබැයි එන්නේ ලං වුණාට කිසිම දවසක ඡේදනය වෙන්නේ නැහැ. හරි කිසිම දවසක මොනවා වෙන්නේ නැහැ? ඡේදනය වෙන්නේ. එයි ඔව් ආගේ ඉදිරිය පස්සේ. හරි නේ මුලින් දුරින් ඇවිල්ලා එන්නේ ලං වෙනවා. හැබැයි ලං වුණාට මොනවා වෙන්නේ නැහැ? ඡේදනය වෙන්නේ. ඔයා කියන මොනවද? ගෙදර පස්සේ. හරි මේ වගේ මොනවා හෝ හේතු සාධක මත කාලයක් යද්දී මේක පොඩ්ඩක් ආවෝ මේ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඉතින් මොනවා වෙන්නේ නැද්ද? ඡේදනය වෙන්නේ. හරි එහෙනම් මට කියන්න. එයි මේ ATC වක්‍රයට දුරින් ABC වක්‍රෙ පිළිගන්න. මෙතන ABC වක්‍රය. එහෙනම් ABC වක්‍රය කොහොමද ගමන් කරන්නේ? මුලදී දුරින් එනවා. එන්න ලං වෙනවා. නමුත් කිසිම දවසක මොනවා වෙන්නේ නැද්ද? ඡේදනය වෙන්නේ. එයි ඡේදනය වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම වස් නෙවෙයි බල මේ දෙක ඡේදනය වෙන්නේ නැද්ද? හරි. ඇයි මේක ඡේදනය වෙන්නේ නැද්ද? හරි. ඇයි මේක දුරින් පටන් ගන්න? එන්න ඒ කියන්නේ මුලම දුරින් පටන් ගන්නනේ. මුලම දුරින් පටන් ගන්න. අපි දන්නවද ATC සහ ABC අතර මේ වෙනස මොකද්ද පෙන්නන්නේ? මොකද්ද පෙන්නන්නේ? දෙක අතර වෙනස AFC. හරි. දෙක අතර වෙනස AFC. වට මතකයි වාගේ ස්ථාවර පිරිවැය ස්ථාවර පිරිවැය විනාශ නොවී තියෙන නිසා ස්ථාවර පිරිවැය ස්ථාවරයි. එහෙනම් නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය බිඳුවක් වෙයි. මේ තියෙන්නේ Q, මේ තියෙන්නේ TFC, මේ තියෙන්නේ AFC. හරි. නිෂ්පාදනය කරන ඒක ප්‍රමාණය බිඳුවක් වෙයි. TFC 30යි මෙතන ඉඳලා. නිෂ්පාදනය කරන ප්‍රමාණය ඒක එකක් වෙයි. මෙතන කීයද? 30යි. එතකොට මෙතන කීයද? 30යි. එහෙනම් මුලදී මේ දෙක අතර වෙනස වැඩි. හැබැයි එන්න AFC වලගේ මොකද වෙන්නේ? AFC වලගේ අඩු වෙනවා. එතකොට AFC වලගේ අඩු වෙන නිසා මේ දෙක අතර පරතරය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආදන්නවාගේ ATC හැදුනේ AFC දන් ABC වලින්නේ. එතකොට මුලදී AFC ඉහළා ගයක් ගන්න නිසා මේ දෙක අතර පරතරය වැඩි ගයක් ගන්න. එන්න නිෂ්පාදනය කරන එක ප්‍රමාණය වැඩි කරන්න AFC වලගේ අඩු වෙනවා. ඒ අඩු වෙද්දි තමන්ගේ ආධිපත්‍යය පතුර ගන්නවා කවුද? ABC. පැහැදිලි නැත්නම් ABC තමන්ගේ ආධිපත්‍යය පතුර ගන්න. ඒ පතුර ගන්න නිසා මේ දෙකේ ඉන්න එක මොකද වෙන්නේ? ආසන්න. නමුත් කිසිම දවසක එකතු වෙන්නේ නැහැ. ඒකතු වෙන්නේ මේ දෙන්න එකතු වෙන්න නම් මෙයා ශුන්‍ය වෙන්න. එයා මෙතන මැදිහත් නොවෙන්න. පැහැදිලි නැත්නම් නමුත් මේ දෙන්න කිසිම දවසක මෙයා නැතුව තීරණය වෙන්නේ නැහැ. මෙයා තීරණය අනිවාර්යයෙන් මෙයා බලපංනවා. ඒක නැත්නම්
එහෙනම් ඔයා දන්නවා ආගේ සාමාන්‍ය ස්ථාන ප්‍රිය කිසිම දවසක මොනව වෙන්නේ නැද්ද? ශුන්‍ය වෙන්නේ. සාමාන්‍ය ස්ථාන ප්‍රිය කිසිම දවසක ශුන්‍ය නොවන නිසා මේ දෙකකින් එකට ඡේදය. හරිද කතා? අර එහෙනම් ඇයි මේ දෙක දුරින් පටන් ගන්න? මුලදී සාමාන්‍ය ස්ථාන ප්‍රිය ඉහළ අගයක් ගන්නවා. නිෂ්පාදනය කරන ඒ ප්‍රමාණය වැඩි වෙන්න සාමාන්‍ය ස්ථාන ප්‍රිය ක්‍රමයේ අඩු වෙනවා. ඒ අඩු වෙද්දී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මුළු සාමාන්‍ය මුළු පිරිවැය තුළ තමන්ගේ ආධිපත්‍යය වපුර ගන්න. ඒ නිසා මේ දෙකකින් එකට ආසන්න වෙනවා. නමුත් කිසිම දවසක සාමාන්‍ය ස්ථාන ප්‍රිය ශුන්‍ය නොවන නිසා මේ දෙකකින් නිර්ඡේදනය වෙන්නේ නැත. හරි. එහෙනම් අපි උතනේ නතර වෙමු. අපි ආයේ වීඩියෝ එකක් කරලා ඉවසතියි නෑ මඩෝ.